නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ අපි පළවෙනි ගාථාව සාකච්ඡා කරමින් ඉන්නේනේ. ඊට පස්සේ විශේෂයෙන්ම මේ අභිධර්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගැනීමේ ක්‍රමය පිළිබඳව රේරුකාන් සන්නාසගේ අභිධර්ම මාර්ගයේ පොතේ සඳහන් වෙනවා කොපමණ ලිහිල් වචන යොදා උගැනීමට කොතරම් පහසු වන සැටියට පොත සම්පාදනය කර තැබුවත් උගෙන ගන්නා තැනැත්තා විසින් උගත යුතු ක්‍රමය වරදවා උගෙන ගන්නට උත්සාහ කළහොත් මේ ගැඹුරු ධර්මය උගත නොහැකිය. ඒ කියන්නේ මේ ධර්මය මොනතරම් සරලව කියලා දුන්නත් සරලව පොතපත හෙළියලා තිබුවත් ඉගෙන ගැනීමේ ක්‍රමය වරදවා ඉගෙන ගත්තොත් මේ ධර්මය ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට රේරුකාන් සන්නාංශය කියනවා කොහොමද මේ ධර්මය ඉගෙන ගන්නට ඕන? උගත යුතු ක්‍රමය නම් එක පාඩමකදු අත නොහැර පිළිවෙලින් උගනීමය. එතකොට ඉගෙන ගන්නා ක්‍රමය තමයි එක පාඩමක්වත් අත් නොහැර පිළිවෙලින් ඉගෙන ගැනීම. මුල් පාඩම් ගැන මුල් පරිච්ඡේද ගැන දැනීම ඇති කර නොගෙන ඉදිරියට නොයා යුතුය. ඒ කියන්නේ චිත්ත පරිච්ඡේදය ඉගෙන ගන්න නැතුව චෛතසික පරිච්ඡේදයට ගිහිල්ලා ඉගෙන ගන්න අපහසුයි. චිත්ත චෛතසික කියන පරිච්ඡේද දෙකේම දැනුම නැතුව ප්‍රකීර්ණක පරිච්ඡේදයට ගිහිල්ලා ඉගෙන ගන්න අපහසුයි. අභිධර්ම පාඩම් පොත් සම්පාදනය කරත්තේ පාඩමෙන් පාඩමට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සම්බන්ධයක් ඇතිවය. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත පාඩමෙන් පාඩමට සම්බන්ධ කොට තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා මුල් පාඩම් හොඳින් ඉගෙනගෙනම ඊළඟ පාඩම් උගත යුතුයි. එබැවින් පළමු වන පරිච්ඡේදය නොපිළිවන් තැනැත්තාට දෙවන පරිච්ඡේදය උගත නොහැකිය. ඒ දෙකම නොපිළිවන් තැනැත්තාට තුන්වන පරිච්ඡේදය උගත නොහැකිය. ඒ පරිච්ඡේද තුනම නොපිළිවන් තැනැත්තාට සතරවන පරිච්ඡේදයේ නූගත හැකිය. අවසානයේ තෙක්ම ක්‍රමය මෙසේය. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොත ඉගෙන ගන්නකොට ක්‍රමානුකූලව ඉගෙන ගන්නට ඕන. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ඉගෙන ගන්න කරුණු ටික මනාකොට මතක තියාගෙන අධ්‍යයනය කිරීමට යෙදුනොත් තමයි අපේ අධ්‍යයනය සාර්ථක වෙන්නේ. ඉගෙන ගැනීමෙහි රසයක් ලබන්නට පුළුවන් ඉන්නේ ඒ විදිහට ඉගෙන ගත්තොත්. ඊළඟට අපි කතා කර හිටපු ගාථාවට යමු. පරමත්ත දීපනී පොතේ 9 වෙනි පිටුව. 9 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය. නවවෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය. සසත් ධම්ම ගනුත්තමං කියන වචනයේ තියෙන ධම්ම කියන පදේ විස්තර කරන්න යන්නේ. තත්ත ඒ සසත් ධම්ම ගනුත්තම කියන පදෙහි ධාරේති इति ධම්මෝ දරා ගන්නවා කියන අර්ථයෙන් ධර්ම කියලා කියනවා. ධාරේති इति ධම්මෝ දරා ගන්නවා කියන අර්ථයෙන් ධම්ම කියලා කියනවා. කේ ධාරේති කවුරුන්ද දරාගන්නේ? අත්තානං ධාරෙන්තේ ධර්මය තමාව දරන්නා වූ පුද්ගලයන් නැවත ධර්මයෙන් දරා ගන්නවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ඉතිහි වුත්තං එනිසා තමයි ධම්මෝ ධර්මය ධම්මචාරින් ඒ ධර්මය පුරුදු කරන්නා වූ පුද්ගලයාව හවේ ඒකාන්තයෙන් රක්ඛති රැකගනියයි වුත්තං කියන ලදී. කතංච ධාරේති මේ දරා ගැනීම කෙසේද සිදු වෙන්නේ? චතුසු අපායේසු සතර අපායන්හි වට්ට දුක්ඛේසු ච සංසාර වට්ට දුක්ඛයන්හිද අපතමානේ කරොන්තෝ වැටෙන්නට නොදී ධර්මයෙන් රැක ගන්නවා.
ධර්මය ආරක්ෂා කරන කෙනා සතර අපායට වැටෙන්නේ නැහැ. සංසාර වට්ට දුක්ඛයට වැටෙන්න නොදී ආරක්ෂා කරගන්නවා. කිංච ධාරණං නාම ඒ දරා ගැනීම නම් කවරේද? යේසං වශයෙන් සත්තා අපායේසුවා වට්ට දුක්ඛේසුවා පතಂತಿ යම් කෙලේශ ධර්මයන්ගේ වශයෙන් සත්වයෝ අපායෙහි හෝ වට්ට දුක්ඛයන්හි හෝ වැටෙද්ද තේසං කිලේසානං ඒ කෙලෙස් ධර්මයන්ගේ ඒක දේශේනවා ඒකශේෂ එක්තරා ප්‍රමාණයක් හෝ සබ්බසෝවා සර්වාකාරයෙන් කෙලෙස් සියල්ලම හෝ සමුච්ඡින්දනං සිඳ දැමීමයි. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් එක්තරා ප්‍රමාණයකින් හෝ සියලුම කෙලෙස් හෝ සිඳ දැමීමයි. ඉමස්මින් අත්තේ මේ අර්ථයෙහි චත්තාරෝ අරිය මග්ගා සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කියන මේ ආර්ය මාර්ග සතර. ඒක තමයි චත්තාරෝ අරිය මග්ගා සතර ආර්ය මාර්ගයෝ. නිබ්බානංච නිර්වාණයද කියන මේ ධර්ම පහ. මාර්ග සිත් හතරයි නිර්වාණය කියන මේ ලෝකෝත්තර ධර්ම පහ නිප්පරියායතෝ ධම්මෝ නාම නිස්පරියාය වශයෙන් ධර්මය නම් වේ. කුමක් නිසාද? අරිය මග්ගා ආර්ය මාර්ගයෝ කිලේසේ කිලේශ ධර්මයන් සමුච්ඡින්දන්තා මනාකොට සිඳ දමමින් නිබ්බානේන සහේව හුත්වා අරමුණු කිරීම වශයෙන් නිර්වාණය සමගම සමුච්ඡින්දන්ති කෙලෙස් ධර්මයන් සිඳ දමති. න විනාති ඒ කියන්නේ නිර්වාණයෙන් තොරව මේ මාර්ග ධර්මයන් කෙලෙස් සිඳ දමන්නේ. නිර්වාණය අරමුණු කරමින් තමයි කෙලෙස් ධර්මයන්ගේ සිඳීම සිද්ධ කරන්නේ. තස්මා ඒ නිසා තේයේව පංච ඒ මාර්ග සතර සහ නිර්වාණය යන ධර්ම පහ ඒකාන්තතෝ ඒකාන්ත වශයෙන් ධම්මෝ නාම ධර්ම නම් වේ. පරියත්ති ධම්මෝ පන ධාරණ උපායෝ යේව හෝති. පරියාප්ති ධර්මයේ සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය ඒ ධාරණ සංඛ්‍යාත වූ මාර්ග උපදවා ගැනීමට කියා දෙන ක්‍රමයයි. ධාරණ උපාය නම් වේ. චත්තාරි සාමාන්‍ය ඵලානිච්ච ධාරණ ඵලානි යේව හොಂತಿ. චත්තාරි සාමාන්‍ය ඵලානි කියලා කියන්නේ සෝවාන් ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරිහත් ඵලය කියන මේ සතර ඵල ධර්මයන්. මේ සාමාන්‍ය ඵලයන් ධාරණ ඵලානි යේව හොಂತಿ. ධාරණ සංඛ්‍යාත වූ සතර මාර්ගයන්ගේ විපාකයෝ නම් වෙති, ඵලයෝ නම් වෙති. කිලේසානම් පටිපස්සම්බන වශයෙන් පවත්තත්තා ධාරණ අනුකූල පවත්තානි. ඒ වගේම මේ ඵලසිත කෙලස් ධර්මයන් සංසිඳ වීම වශයෙන් පැවති නිසා හටගත් නිසා ධාරණ කියන මාර්ගයට අනුකූල පැවතියාහු වෙති. තස්මා ඒ නිසා ඒතේ පංච කියලා කිව්වේ පරියත්ති ධර්මය සහ සතර ඵල ධර්ම කියන මේ කොටස් පහ. පරියාය ධම්මා යේව පරියාය වශයෙන් ධම්ම කියලා කියනවා. අथवा තවත් අර්ථයකින් දාරීය තීති ධම්මෝ දරාගනු ලැබේනුයි ධම්ම නමි. ධාරණා රහෝති වුත්තං හෝති දරා ගැනීමට සුදුසුයි කියලා කියන ලද්දේ වෙයි. යෝහි ධාරෙන්තං ඒකාන්තේන දුක්ඛතෝ මොචේති. යෝ යම් කිසි ධර්මයක් ධාරෙන්තං ඒ ධර්මයේ දරාගෙන සිටින්නා වූ පුද්ගලයාව ඒකාන්තේන ඒකාන්තයෙන් දුක්ඛතෝ මොචේති දුකෙන් මුදවයිද. අග්ග සුඛේච පතිට්ඨාපේති නිර්වාණ සුඛේ සංඛ්‍යාත අග්ග සුඛයෙහි පිහිටුවයිද. සෝ යේව ධාරණා රහත්තා අන්න ඒ ධර්මයේම දරා ගැනීමට සුදුසු නිසා ඉද මෙහි ධම්මෝ නාම ධම්ම කියලා කියනවා. කෝපනසෝ ඒ ධර්මය කවරේද?
යථාවුත්ත ධම්මායේව කියන ලද සතර මාර්ග සතර ඵල පරියත්ති ධර්මය කියන මෙන්න මේ දසවැදෑරුම් ධර්මය. එතනාසතුන් පුත්ත කියලා තියෙන පුයන් නෙවෙයි වුත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ කියන ලද ධර්මයෝමය කියන අර්ථය. යථාවුත්ත ධම්මායේව තේහි ඒ ධර්මයන් කේචි භාවනා වශයෙන් සමහර ධර්මයන් වැඩිම වශයෙන් ඒ තමයි සතර මාර්ග ධර්මයන් අපේ సంతානය තුල වැඩිම වශයෙන් හට ගන්නවා. කේචි සච්චි කිරිය වශයෙන් ඵල ධර්ම සතර සහ නිර්වාණය සාක්ෂාත් කිරීම වශයෙන් කේචි දිට්ඨ ධම්ම සුඛ විහාර වශයෙන් නිර්වාණ සමාපත්තියට සමවදිනව නම් දිට්ඨ ධම්ම සුඛ විහාර වශයෙන් ඵල සමාපatti වලටත් දිට්ඨ ධම්ම සුඛ විහාරි වශයෙන් සමවැදීම සිදු වෙනවා. කේචි උග්ඝහ ධාරණ වශයෙන් සමහර ධර්මයක් ඉගෙන ගැනීම දරා ගැනීම වශයෙන් දරනු ලැබෙති. ඒ තමයි පරියත්ති ධර්මය. තේච ඒවා ඒවම් මෙසේ ධාරියමානා දරනු ලබන කල්හි ධාරෙන්තං ඒ ධර්මයේ දරාගෙන සිටින්නා වූ පුද්ගලයාව යතරහං සුදුසු පරිදි අපාය දුක්ඛතෝ වට්ඨ දුක්ඛතෝ ච මෝචෙන්ති අපාය දුක්ඛ ස්කන්ධයන්ගෙන් සහ වට්ඨ දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් කරති. අග්ගේච ඵල සුකේවා නිබ්බාන සුකේවා පතිට්ඨාපෙන්ති අග්ගේ ඵල සුකේවා අග්‍ර වූ ඵල සුකේහි හෝ නිබ්බාන සුකේවා නිර්වාණ සුකේහි හෝ පතිට්ඨාපෙන්ති පිහිටුවති. ධාරෙන්තිවා සප්පුරිසා ජන අපායේසු වට්ඨ දුක්ඛේසු ච අත්තානං අපතමානං වහන්ති ඒතේනාති ධම්මෝ කියලා කියන්නේ සප්පුරිසා ජන සත්පුරිස ජනයෝ අපායේසු සතර අපායයන්හි වට්ඨ දුක්ඛේසු වට්ඨ දුක්ඛයන්හි අත්තානං තමාව අපතමානං වැටෙන්නට නොදී වහන්ති උසුලාගෙන සිටිනවා කියන අර්ථයෙන් ධම්ම කියලා කියනවා. දරන්තිවා එත්ත ධම්ම දීපා ධම්ම පටිසරණා ජන ලද්ද පතිට්ඨා හොන්ති තිපි ධම්මෝති යුජ්ජතියේව එත්ත මෙහි ධම්ම දීපා ධර්මයේම ප්‍රදීපේ කොට ධම්ම පටිසරණා ධර්මයේ පිළිසරණ කොට ඇත්තා වූ ජනයෝ ලද්ද පතිට්ඨා හොන්ති ලබන ලද පිහිට ඇත්තෝ වෙති කියන අර්ථේනොත් ධම්ම කියලා කියනවා. කස්මා පනෙත්ත ධම්මෝ දසවිදෝ වවුත්තෝ කුමක් නිසාද මෙහි ධර්මය දසාකාරයෙන් කියන ලද්දේ. දසාකාරය කිව්වේ සතර මාර්ග සතර ඵල නිර්වාණය පරියත්ති ධර්මය කියන මේ දසාකාරයෙන් කියන ලද්දේ කුමක් නිසාද? නනු පටිපත්ති ධම්මේන සහ ඒකාදස විදෝව වත්තබ්බෝ ප්‍රශ්නයක් අහනවා ප්‍රතිපත්ති ධර්මයේ සමග 11 වදෑරුම් ධර්මයක් කිය යුතු නොවේද? ඒකට උත්තරය තමයි සෝපන පටිපත්ති ධම්මෝ මග්ගස්ස පුබ්බ භාග පටිපදා ඒව හෝති. ඒ ප්‍රතිපත්ති ධර්මය මාර්ගයේ పూర్ව භාග ප්‍රතිපදාවම වෙයි. ඒ නිසා පුබ්බ චේතනා වියදානේ දානයක් දෙනකොට පුබ්බ චේතනා මුංචන චේතනා අපර චේතනා කියලා චේතනා තුනක් තියෙනවා. ඒ චේතනා තුනම పూర్ව චේතනාවත් දානයෙහිම සංග්‍රහ කරලා ගන්නවා. අන්න ඒ වගේ పూర్ව භාග ප්‍රතිපත්ති ධර්ම සංඛ්‍යාත ප්‍රතිපදාවත් මාර්ගයෙහිම සංග්‍රහ කරලා ගන්නවා. මග්ගේ ඒව සෝ සංගහිතෝ මාර්ගයෙහිම ප්‍රතිපත්ති ධර්මය සංග්‍රහ කරන ලදී. තස්මා ඒ නිසා ධම්මෝ ධර්මය දසවිදෝව දසවදෑරුම්වම සබ්බත් සෑම තැනම බුත්තෝ ඉති කියන ලද්දේයයි දට්ඨබ්බෝ දත යුතුය. එතකොට මාර්ගය කියනකොට මාර්ගසිත 4යි ඵලසිත 4යි නිර්වාණයයි පරියත්ති ධර්මයයි. මෙන්න මේ දසවදෑරුම් ධර්මය තමයි මේ සසත් ධම්ම ගනුත්තමං කියන පදේ ධම්ම කියලා කියන්නේ.
සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය, පරියත්ති ධර්මය කියන කොටස් 10 තමයි මේ ධම්ම කියන පදයෙන් ගන්නෙ. එතකොට මේ මාර්ගාදී සිත්වලට පැමිණියයින් පස්සේ කොහොමද සංසාර දුක්ඛයෙන් සහ සතර අපායෙන් නිදහස් වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. යම් කිසි යෝගාවචරයෙක් සෝවාන් මාර්ගයේ උපදවා ගත්තොත් ඒ සෝවාන් මාර්ග ඥානයෙන් අපාය දුක්ඛ ස්කන්ධයන් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. චතුහ පායේ හිත විප්ප මුත්තෝ කියලා කිව්වේ ඒකයි. සතර අපායෙන් නිදහස් වෙනවා. සෝවාන් මාර්ගයේ ස්වසංතානය තුල උපදවා ගත්තොත් අපායට පමුණුවන්නා වූ කිලේශ ධර්මයන් සියල්ලම නැසෙන නිසා ඒ සත්‍යව අපායට පමුණුවන්නේ නැහැ. අපාය දුක්ඛ ස්කන්ධයන්ගෙන් මුදවනවා. ඒ වගේම නැතේ භවං අට්ඨමං ආදීයන්ති. උපරිම වශයෙන් ඔහු භව 7ක පමණයි උපදින්නේ. එතනින් එහාට තියෙන සංසාර දුක්ඛේ සියල්ලම ඔහුට නිදහස් වෙනවා. ඒ සියලු දුකෙන් මිදෙනවා. එතකොට අපාය දුකෙන් ਸਰවාකාරයෙන්ම මිදීම ලැබෙනවා. 8 වෙනි භවයෙන් එහාට තියෙන සංසාර දුක් සියල්ලෙන්ම මිදීම ලැබෙනවා. ඒ තමයි සෝවාන් මාර්ග ඥානයෙන් සතර අපායෙන් සහ සංසාර දුක්ඛයෙන් මිදෙන ආකාරය. සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග වලිනුත් ඒ ආකාරයෙන් දත යුතුයි සුදුසු පරිදි. අරිහත් මාර්ග ඥානය ගත්තොත් අරිහත් මාර්ග ඥානෙ සෝවාන් ඵලයෙන් පස්සේ කිසිම කෙනෙක් කාර්ය පුද්ගලෙක් අපායට පැමිණෙන්නේ නැහැ. අපාය ස්කන්ධයන් සියල්ලම සෝවාන් මාර්ගයෙන්ම නිරුද්ධයි. ඒ අපාය දුකින් මිදිලා ඉවරයි. අරිහත් මාර්ග ඥානෙ උපදවා ගත්තයින් පස්සේ මේ ජීවිතයේදී චුති සිතෙන් අනතුරුව හටගන්න තියෙන සියලුම සංසාර දුකෙන් ඔහු අත මිදෙනවා. ඔහුට නැවත ප්‍රතිසන්දියක් නැහැ. කීනා ಜಾති නැවත ඉපදීමක් නැහැ. වුසිතං බ්‍රහ්මචරියං මේ සතර මාර්ග බ්‍රහ්මචර්යාව වාසය කළ අවසන් කළා. නාපරං ඉත්තත්තායාති පජානාති. සංසාර දුකෙන් අත මිදීම සඳහා අරිහත් මාර්ග ඥානෙ උපදවා ගත්ත කෙනාට නැවත කල යුතු කිසක් නැහැ. එතකොට අරිහත් මාර්ග ඥානෙ උපදවා ගත්ත පුද්ගලයාට තියෙන්නේ මේ ජීවිතයේ තියෙන දුක්ඛ ස්කන්ධයන් පමණයි. අනුපාදිශේෂ පරිනිර්වාණය දක්වා ඒ දුක උන්වහන්සේටත් විඳින්න වෙනවා. ඒ නිසා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ හැම ගල් මුල් පහර කනකොට ඒක සංසාර දුකේම කොටසක්. මේ ජීවිතයේ චුතිසිත දක්වා තියෙන දුක්ඛ ස්කන්ධයන් දුරු කිරීමට හැකියාවක් නැහැ. චුතිසිතෙන් අනතුරුව හටගන්න තියෙන කෙලවරක් නැති සංසාර දුකෙන් රහතන් වහන්සේ මිදෙනවා. ඒ විදිහට තමයි සතර මාර්ගය නිසා දුකින් මිදීම සහ සතර අපායෙන් මිදීම සිදු වෙන්නේ. ඒවා පිළිබඳව තව විස්තර තියෙනවා. නමුත් විස්තර ගොඩයි. හිමින්සර ඒවා කතා කරන්න ඕන. තව ධර්ම ඥානෙ වැඩුණයින් පස්සේ. ඊළඟට සත්තානන්දම් 10 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය. 10 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය. ඔය කලින් විස්තර කරන්න යෙදුනේ සසද්දම්ම ගනුත්තමං කියන පදේ ධම්ම කියන වචනය ගෙනල්ලා. ඊළඟට මෙතන විස්තර කරන්නට යෙදෙනවා සන්තානං ධම්මෝ ඉති සද්දම්මෝ. සාන්ත වූ බුද්ධාදී සත්පුරුෂයන්ගේ ධර්මය කියන අර්ථයෙන් සද්ධම්ම කියලා කියනවා. සමිත කිලේසානං තතෝ ඒව ප්‍රසත්තානං පූජිතානං සප්පුරිසානං පණ්ඩිතානං ච ධම්මෝ ඉති අත්ථෝ. සමිත කිලේසානං සමනය කරන ලද කෙලෙස් ඇති. තතෝ ඒව ඒ කෙලෙස් සමනය කළ භාවය නිසාම ප්‍රසත්තානං ප්‍රශංසා කරන ලද පූජිතානං පුදන ලද සප්පුරිසානං සත්පුරිස වූ පණ්ඩිතානං පණ්ඩිතයන්ගේ ධම්මෝ ධර්මය යන අර්ථයයි. ඒ කියන අර්ථයෙන් සද්ධම්ම කියලා කියනවා. යෝච සන්තානං ධම්මෝ සන්තානං සත්පුරුෂයන්ගේ යෝ ධම්මෝ යම් කිසි ධර්මයක් ඇතිනම් සෝපි ඒ ධර්මයේද
ඒකාන්තේන ඒකාන්තයෙන් සන්තෝ යේව හෝති සාන්තම වෙයි කියන අර්ථයෙන්ද සන්තෝ ධම්මෝති පී සද්ධම්මෝ සාන්ත වූ ධර්මය කියන අර්ථයෙන්ොත් සද්ධර්මය කියලා කියනවා. ඊළඟට පසත්තෝ පූජිතෝ ධම්මෝති යත්තෝ පසත්තෝ ප්‍රශංසා කරන ලද පූජිතෝ පුදන ලද ධම්මෝ ඉති ධර්මය යන අර්ථයයි. සච්චෝ වා ධම්මෝ සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මය කියන අර්ථයෙන්ොත් සද්ධර්මය කියලා කියනවා. මේ මාර්ග සිත් 4 ඵල සිත් 4 නිර්වාණය කියන ධර්මයන් සත්‍ය වශයෙන්ම විද්‍යමාන වෙන ධර්ම. ඒ නිසාත් මේ ධර්මයන්ට සද්ධර්ම කියලා කියනවා. සච්චෝ ධම්මෝ ඉති සද්ධම්මෝ සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මයට සද්ධම්ම කියලා කියනවා. කොහොමද සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන්නේ? අයං හි මේ කියන ලද දසවැදෑරුම් ධර්මය අඤ්ඤ තිත්‍ය ධම්මෝ විය අන්‍ය තීර්ථකයන්ගේ ධර්මය වගේ ධාරෙන්තන් දරා සිටින්නා වූ පුද්ගලයාව න විසංවාදේති වරද්දන්නේ නැහැ. සෝහි ඒ ධර්මය අයං මේ ධර්මය මේ මට හිතෝති හිතයයි ධාරෙන් තස්ස දරන්නහුට අහිතෝ යේව සම්පජ්ජති අහිතයක්මයි වෙන්නේ. මේ කියන්නේ අන්‍ය තීර්ථකයන්ගේ ධර්මය ගැන. අන්‍ය තීර්ථකයෝ යම් කිසි ධර්මයක් මේ ධර්මයේ මට හිතයි කියලා හිතාගෙන පිළිපදිනව නම් ඒ ධර්මයෙන් ඒ පුද්ගලයන්ට අහිතක්මයි සිද්ධ වෙන්නේ. අයම් පන අපේ ශාසනයේ තියෙන සද්ධර්මය තථා එසේ ධාරෙන් තස්ස දරන්නහුට හිතෝ යේව සම්පජ්ජති හිතක්මයි යහපතක්මයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ තමයි සද්ධම්ම කියන පදේ අදහස. ඊළඟට ගනුත්තම පදේ ලෝකේ සමාන දිට්ඨි සීලානං සහ ධම්මිකානං සමූහෝ ගනෝති උච්චති. ලෝකේ ලෝකයෙහි සමාන දිට්ඨි සීලානං දුෂ්ටිය සමාන වූ සීලය සමාන වූ සහ ධම්මිකානං සහ ධාර්මිකයන්ගේ සමූහෝ සමූහයට පුද්ගල සමූහයට ගනෝ ඉති උච්චති ගණයා කියලා කියනු ලැබේ. ලෝකේ සමාන දෘෂ්ටියෙන් සමාන සීලයෙන් සමාන සහ ධාර්මිකයන්ගේ සමූහයට ගණය කියලා කියනවා. ඉදපන මෙහි වනාහි මේ සසත් ධම්ම ගනුත්තම කියන පදයෙහි උත්තමේහි සීලාදි ගුණේහි උත්තම වූ සීලාදී ගුණයන්ගෙන් යුක්තෝ යෙදුනා වූ සහිත වූ භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝෝ ශාවක සංඝයාට උත්තමෝච සෝ ගනෝච ඉති අත්තේන උත්තම වූ ගණයා කියන අර්ථයෙන් උත්තම ගණෝ නාම මෙතන උත්තම ගණෝ කියලා කියන්නේ ශාවක සංඝයා බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝයාට තමයි මේ සසත් ධම්ම ගනුත්තම කියන පදේ උත්තම ගණ කියලා කියන්නේ. සෝ යේවිද ගනුත්තමෝති උච්චති ඒ ශාවක සංඝයාටම තමයි මේ පදේ ගනුත්තමයයි කියනු ලැබේ. යතා මුනි සෙට්ඨෝ මුනිවරෝ ශ්‍රේෂ්ඨ මුනිවරයාට මුනි සෙට්ඨ කියලා කියනවා. උසස් මුනිවරයාට මුනිවර කියලා කියන්න වගේ උත්තම වූ ගණයාට උත්තම වූ සීලාදියෙන් යුතු පුද්ගල සමූහයට ගනුත්තම කියලා කියනවා. ඊළඟට තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පේලියෙන් පටන් ගන්න. තුන්වෙනි පරිච්ඡේදයේ එත්තච 11 වෙනි පිටුවේ තුන්වෙනි පරිච්ඡේදයේ එත්තච තුන්වෙනි පේලිය. හරිද? 11 වෙනි පිටුවේ තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පේලිය. එත්තච හරිනේ. එත්තච මෙහි ගනෝති සංඝෝ යේව උච්චති. ගනෝ කියන පදයෙන් සංඝයාම කියනු ලැබේ. සෝච සංඝෝ දුවිදෝ සම්මුති සංඝෝ දක්ඛිනේය සංඝෝති.
ඒ සංඝයා සම්මුති සංඝයා දක්ඛිනේය සංඝයා කියලා දෙවදෑරුම් වෙනවා. තත්ත ඒ දෙවදෑරුම් සංඝයා අතුරෙන් සමග්ගේන සංඝේන සමගි සංඝයා විසින් කතං සිදු කරන ලද උපසම්පදා කම්මං ඤත්ති චතුත්ථ උපසම්පදා කර්මයට සම්මුති නාම සම්මුති කියලා කියනවා. තාය සම්මුතියා ඒ ඤත්ති චතුත්ථ විනය කර්මය නැමැති සම්මුතියෙන් උපසම්පන්න භූමින් පත්වා උපසම්පන්න භූමිය කියලා කියන්නේ උපසම්පදා සීලයට. එතකොට ඒ උපසම්පදා සීලයට පැමිණ තිතෝ බික්කු සංඝෝ සිටියා වූ බික්කු සමූහයාට සම්මුති සංඝෝ නාම සම්මුති සංඝයා නම් වේ. එතකොට ඤත්ති චතුත්ථ විනය කර්මයෙන් උපසම්පදා සීලය සමාදන් වෙච්ච උපසම්පදා සීලයට පැමිණි භික්ෂූන් වහන්සේලා සමූහයට කියනවා සම්මුති සංඝයා කියලා. සෝ විනය කම්මේසු ප්‍රසිද්ධෝ සෝ කියලා කියන්නේ සම්මුති සංඝයා විනය කම්මේසු විනය කර්මයන්හි ප්‍රසිද්ධෝ ප්‍රසිද්ධය. ඒ කියන්නේ විනය කර්මයන්හි සංඝයා කියලා කියන්නේ උපසම්පදා සියලුම භික්ෂූන් වහන්සේලා සඳහා. දක්ඛිනේය සංඝෝ නාම අට්ඨ අරිය පුද්ගල සමූහෝ දක්ඛිනේය සංඝෝ නාම දක්ඛිනේය සංඝයා කියලා කියන්නේ අට්ඨ අරිය පුද්ගල සමූහෝ සෝවාන් මාර්ගස්තය සෝවාන් ඵලස්තය සකදාගාමි මාර්ගස්ත පුද්ගලයා සකදාගාමි ඵලයට පැමිණි පුද්ගලයා අනාගාමි මාර්ගයට පැමිණි පුද්ගලයා අනාගාමි ඵලයට පැමිණි පුද්ගලයා අරිහත් මාර්ගයට පැමිණි පුද්ගලයා අරිහත් ඵලයට පැමිණි පුද්ගලයා මේ ආර්ය මාර්ගස්ත පුද්ගලයෝ 4 දෙනා සහ ඵලස්ත පුද්ගලයන් 4 දෙනා කියන 8 දෙනාට කියනවා දක්ඛිනේය සංඝයා කියලා. සෝපන කිංචාපි සම්මුති සංඝේපි අන්තෝ ගදෝ යේව හෝති සෝපන ඒ දක්ෂිනාර්ය සංඝයා කිංචාපි සම්මුති සංඝේපි අන්තෝ ගදෝ යේව හෝති උන්වහන්සේලා උපසම්පදා වෙච්ච ස්වාමින් වහන්සේලා නම් ඒ ආර්ය සංඝයත් සම්මුති සංඝයා කෙරෙහිම සංග්‍රහ කරන ලද්දේ වෙයි. තථාපි එසේම සරණ ගමන සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යෑම වන්දනාමාන කිරීම පූජා සත්කාරයන් කිරීම අනුස්සතිඨානේසු කියලා කියන්නේ සංඝානුස්සතිය වඩන විට මේ තැන්වලදී අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත විශේෂ පරිග්ඝාතං ඒ කියන්නේ මුන්වහන්සේලා තමයි අනුත්තර වූ පුඤ්ඤ ශේත්‍රය කියන එක වෙන්කොට දැක්වීම සඳහා භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් තථාතථා සංවන්නත්වා ඒ ආකාරයන්ගෙන් වර්ණනා කොට සෝ ඒ දක්ෂිනාර්ය සංඝයා ආර්ය සංඝයා විසුං වුත්තෝති දට්ඨබ්බෝ වෙන්කොට කියන ලද්දේයයි දත යුතුය. පුතුජන සංඝෝහි පුතජන සංඝයාත් පුඤ්ඤක්ඛෙත්තං සමානෝපි පුඤ්ඤ ශේත්‍රයක් වෙන නමුත් අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං හෝති ආර්ය සංඝයා වගේ අනුත්තර පුඤ්ඤ ශේත්‍රයක් වෙන්නේ නැහැ. කස්මා කුමක් නිසාද සාලික්කෙත්තේ තිනානං විය ඒ කියන්නේ වී ආදී බීජ වපුරන තැනක තනකොළ වැවිලා තියෙයි නම් ඒ බීජ සරුසාරව වැඩෙන්නේ නැහැ. අන්න ඒ වගේ කෙත්ත දුට්ඨානං සක්කාය දිට්ඨි විචිකිච්ඡා අනුසයානං සබ්බාවා මේ පුතජන සංඝයාගේ චිත්ත සංතානය තුල මේ පුණ්‍ය ශ්‍රේෂ්ඨ භාවය විනාශ කරන සක්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව කියන අනුසය කෙලෙස් සහිත නිසා තමයි පුතජන සංඝයා අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නොවන්න හේතුව. පුඤ්ඤක්ඛෙත්ත භාවෝ පනස්ස පුරිම පදේ සද්දම්ම පුරිමේ සද්දම්ම පදේ වුත්තනයන වේදිතබ්බෝ පුණ්‍ය ශ්‍රේෂ්ඨ භාවය සද්දම්ම කියන පදේ කියන ලද ක්‍රමයෙන් දත යුතුයි.
එතකොට ඔය සසත් ධම්ම ගනුත්තමං කියන පදයේ අදහස. එතන ධම්ම කිව්වේ මාර්ග සතර, ඵල සතර, නිර්වාණය, පරියත්ති ධර්මයේ කියන මේ දසවැදෑරුම් ධර්මයට. එතන ප්‍රතිපත්ති ධර්මයක් මාර්ගයන් හිම සංග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට ගනුත්තමං කියලා කියන්නේ සංඝයාට. එතකොට සම්මා සම්බුද්ධං අතුලං කියන එකෙන් සඳහන් වෙන්නේ බුද්ධ රත්නය, ධම්ම කියන පදයෙන් ධම්ම රත්නය, ගනුත්තම කියන පදයෙන් සංඝ රත්නය. රතනත්ය වන්දනාව දක්වන පාඨ ඒවා. ඊළඟට අභිවාදිය අභිධර්මාර්ථ සංග්‍රහයේ පළවෙනි ගාථාවේ දෙවෙනි පේලිය අභිවාදිය. අභිවාදිය इति විශේෂතෝ වන්දිත්වා. අභිවාදිය කියලා කියන්නේ විශේෂයෙන් වන්දනා කොට. එත්තච මෙහි අයං මේ පුද්ගලයන් වහන්සේ ලෝකේ ලෝකයෙහි සීලාදි ගුණ යුක්තෝ සීලාදී ගුණයෙන් යුක්ත වූ සෙට්ඨෝ ශ්‍රේෂ්ඨ වූ වන්දනීයෝ වන්දනා කිරීමට සුදුසු පුද්ගලයෙක් කියලා ඒවං මෙසේ සෙට්ඨ චිත්තං තමන්ගේ సంతානය තුල ශ්‍රේෂ්ඨ චිත්තය උපදවාගෙන ගෞරව සහිත චිත්තය උපදවාගෙන පච්චුපට්ඨාපෙත්වා ගෞරව සහිත සිත පිහිටුවාගෙන වන්දන්තෝ වන්දනා කරන් කිරීම විශේෂතෝ වන්දති විශේෂයෙන් වන්දනා කරයියයි උච්චති කියනු ලැබේ. එතකොට විශේෂ වන්දනාව කියලා කියන්නේ වන්දනා කළ යුතු පුද්ගලයා ඉදිරියට ගිහිල්ලා මුන්වහන්සේ සීලාදී උත්තරීතර ගුණධර්මයේ යුක්තයි මුන්වහන්සේ වැඳිය යුතුයි කියලා තමන්ගේ సంతානය තුල ගෞරව සම්පයුක්ත සිත උපදවාගෙන ඒ සිතින් වන්දනා කිරීම තමයි විශේෂයෙන් වන්දනා කරනවා කියලා කියන්නේ. වන්දනා පන ත්‍රිවිධා කාය වන්දනාදි වශයෙන් වන්දනාව කාය වන්දනා, වචී වන්දනා, මනෝ වන්දනා කියලා තුන් ආකාර වෙනවා. යතහ එතකොට පාලියේහි කොහොමද මේ තුන්වැදෑරුම් වන්දනාව දේශනා කරලා තියෙන්නේ? තිස්සෝ ඉමා භික්ඛවේ වන්දනා භික්ඛවේ මහණෙනි ඉමා තිස්සෝ වන්දනා වන්දනා තුනකි. කතමා තිස්සෝ කවර තුනක්ද? කායේන වන්දති කයින් වඳිනවා, වාචාය වන්දති වචනෙන් වන්දනා කරනවා, මනසා වන්දති මනසින් වන්දනා කරනවා. කාය වන්දනාව, වාචසික වන්දනාව, මානසික වන්දනාව කියලා වන්දනාව තුන් ආකාරයි. තත් ඊට පස්සේ එකින් එක විස්තර කරනවා. ඒ තුන් ආකාර වන්දනාව අතුරෙන් සෙට්ඨ චිත්තං පච්චුපට්ඨාපෙත්වා ගුණ ධර්මයන් අරමුණු කරගෙන උන්වහන්සේ කෙරෙහි ගෞරව සම්පයුක්ත සිත උපදවාගෙන ශ්‍රේෂ්ඨ සිත උපදවාගෙන ඥානොද්වය කියලා කියන්නේ ධන හිස් දෙක. ඥානොද්වය කියලා කියන්නේ ධන හිස් දෙක. කප්පර ද්වය කියලා කියන්නේ වැලමිටි දෙක. කප්පර ද්වය කියලා කියන්නේ වැලමිටි දෙක. නලාට කියලා කියන්නේ නලල. ධන හිස් දෙක, වැලමිටි දෙක, නලල අංග පහයි. ධන හිස් දෙක, වැලමිටි දෙක, නලල කියන සංකාතානි කියන ලද පංච අංගානි අංග පහ. භූමියම් පතිට්ඨාපෙත්වා පොළවෙහි පිහිටුවා වන්දනීයානං වැඳිය යුතු පුද්ගලයන්ගේ අභිමුඛව නිප්පජ්ජන්තෝ ඒ කියන්නේ ශරීරයෙන් අත් දෙක ධන හිස් දෙක සහ වැලමිටි දෙක නලල කියන අංග පසම පොළවේ පිහිටුවල කරන වන්දනාවට තමයි කාය වන්දනාව කියලා කියන්නේ. කායේන වන්දති නාම යන් සන්දාය යම් කිසි වන්දනාවක් සඳහා පංච පතිට්ඨිතේන වන්දිත්වා ඉති පංච පතිට්ඨිතේන වන්දිත්වා යයි තත්ත වුත්තං ඒ කියන්නේ පෙළෙහි අටුවාවල ඒ තැන්වල සඳහන් වෙනවා පංච පතිට්ඨිතේන වන්දිත්වා කියලා. එතකොට මේ පංච පතිට්ඨිතේන වන්දිත්වා කියලා කියන්නේ මෙන්න මේ පසඟ පිහිටුවා වැඳ කියන අදහසයි. එසේම යාය යම් කිසි වන්දනාවකින්
අවන්දියට්ඨානේසු කියන එක නම් පස්සර සාන්නසයෙන් අහන්න ඕන. විනේ උගන්වනව වන්දනා නොකළ යුතු පුද්ගලයෝ. අන්නේ වන්දනා නොකළ යුතු පුද්ගලයන්ට වන්දන්තස්ස වඳින්නහුට ආපත්‍ය හෝති ආපත්‍යයට පත්වීම සිද්ධ වේද. එතකොට පසඟ පිහිටුවල වැන්දොත් තමයි ආපත්‍ය සිද්ධ වෙන්නේ. එතකොට ඒ තමයි කාය වන්දනාව. කාය වන්දනාව කියලා කියන්නේ පසඟ පිහිටුවලා වන්දනා කිරීම. ඊළඟට වාචසික වන්දනාව කියන එක විස්තර කරනවා. වාචසික වන්දනාව යනු කවරේද? ගුණපදානි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී ගුණපදයන් වාචාය පවත්තෙන්තෝ වචනයෙන් සජ්ජායනා කරමින් වාචාය වන්දති නාම කරන වන්දනාවට කියනවා වාචසික වන්දනාව කියලා. උදාහරණ පාඨ තමයි නමෝ බුද්දස්ස. බුද්දස්ස බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාරය වේවා. නමත්තු බුද්දස්ස. බුද්දස්ස බුදුරජාණන් වහන්සේට නමත්තු නමස්කාරය වේවා. නමෝ විමුක්තියා නමෝ විමුක්තානං විපස්සිස්ස නමත්තු ඉති ඒවමාදී සුපි වාචා වන්දනා යේව. එතකොට විපස්සිස්ස නමත්තු චක්කු මන්තස්ස සිරීමතෝ ආදී ගාථාවල දැක්වෙන්නේ වාචසික වන්දනාමයයි දත යුතුයි. ඊළඟට ගුණපදානි අනුගන්ත්වා අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණපදයන් අනුව ගොස් ගුණේ අනුස්සරන්තෝ ගුණ සිහි කිරීමෙහි යෙදීම ගුණ ධර්මයන් සිහි කිරීම මනසා වන්දති නාම. ඒ කියන්නේ කයින් කිසිවක් නොකොට වචනයෙන් කිසිවක් සජ්ජායනා නොකොට හුදු මනසින් විතරක් බුදු ගුණ ආදිය ආවර්ජනය කිරීමෙහි යෙදීම මානසික වන්දනාව නම් වේ. එතකොට ඒ තමයි අභිවාදිය කියන පදයේ අදහස. අනතුරුව බාසිස්සං කියලා කියන්නේ බාසිස්සන්ති කතෙස්සාමි. බාසිස්සං යනු කියන්නෙමි, කතෙස්සාමි කියන්නෙමි. කාමංච තේරෝ ඉමන් සංඝාන් රචයන්තෝ පොත්තකා රූලං කତ୍වා වරචයිස්සති. කාමංච ඒකාන්තයෙන් තේරෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉමන් සංඝාන් මේ අභිධර්මාර්ථ සංග්‍රහය රචයන්තෝ රචනය කරනුයේ පොත්තකා රූලං කତ୍වාව රචයිස්සති. පොත්තකා රූල කොට පොතේ තමයි රචනාව කරන්නේ. ගන්ත කම්මන් නාම වාචා කම්මේ සුපසිද්ධං. මේ ගන්ත දුරය කියන එක වාචා කර්මේ තමයි ප්‍රකට. ඒ නිසා බාසිස්සං ඉති වුත්තන්ති දට්ඨබ්බං. ලිකිස්සාමි කියන්නේ නැතුව බාසිස්සං කියලා කියන ලද්දේ අය දත යුතුය. ඊළඟට අභිධම්මත්ථ කියන පදය. අභිධම්මත්ථ සංඝං ඉති පදේ. අභිධම්මත්ථ සංඝං යන පදයෙහි අභිධම්මේ වුත්තා අත්ථා අභිධම්මත්ථා. අභිධම්මේ අභිධර්ම පාළියෙහි ධම්ම සංගනේ විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක ප ဋ ාණ කියන සත්ත ප්‍රකරණ සංඛ්‍යාත වූ අභිධර්ම පිටකයෙහි වුත්තා දේශනා කරන ලද අත්ථා අර්ථයෝ අභිධම්මත්ථා අභිධම්මත්ථ කියලා කියනවා. අභිධර්ම පාළියේ දේශනා කරන ලද අර්ථයන්ට කියනවා අභිධම්මත්ථ කියලා. එතකොට අභිධම්මත්ථ කියන එක පස් ආකාර වෙනවා. පළවෙනි එක තමයි චිත්ත. දෙවෙනි එක තමයි චේතසික. තුන්වෙනි එක තමයි රූප. හතරවෙනි එක නිර්වාණ නිබ්බාන. පස්වෙනි එක තමයි පඤ්ඤත්ති. චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤත්ති කියන මෙන්න මේ පහට කියනවා අභිධම්මත්ථ කියලා.
පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය ආදී තැන්වල ප්‍රඥප්තියක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අභිධර්ම පාළියේ දේශනා කරන ලද අභිධර්මාර්ථයෝ කෙතෙක්ද කියලා ඇහුවොත් චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති වශයෙන් පස්ව දෑරුම් වන්නේය. හරිනේ. අභිධර්මාර්ථයෝ පහයි චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති. එතකොට ඒ අභිධර්මාර්ථයන් එත්ත මේ අභිධර්මාර්ථ සංග්‍රහය කියන පොතෙහි සංගයි හන්ති සංග්‍රහ කෙරෙති. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පෙළේ තියෙන චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන ධර්මයන් අරගෙන සංග්‍රහ කරනවා මේ පොතෙහි. එහෙම නැත්නම් ඒතේන මේ පොතෙන් එම අභිධර්මාර්ථයන් සංග්‍රහ කරනවා කියන අර්ථයෙන් අභිධම්මත්ත සංඝහෝ අභිධම්මත්ත සංඝහ කියලා කියනවා. පාළියේහි දේශනා කරන ලද චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියන අභිධර්මාර්ථයන් අහුලලා මේ පොතේ සංග්‍රහ කරන නිසා මේ පොතට කියනවා අභිධම්මත්ත සංඝහ කියලා. හරිනේ. සංගයිහන්ති තිච තේරේන සංකිපිත්වා ගයිහන්ති කතියන්ති තියත්තෝ සංගයිහන්ති ඉති සංග්‍රහ කරනවා කියලා කියන්නේ තේරේන අනුරුද්ධ ස්වාමින් වහන්සේ විසින් සංකිපිත්වා ඒ දේශනාවේ නානා විස්තර වශයෙන් දේශනා කරලා තියෙන අභිධර්මාර්ථයන් සංකිපිත්වා හකුලුවා සංක්ෂේප කොට ගයිහන්ති ගනු ලැබේ කතියන්ති කියනු ලැබේ කියන අර්ථයයි. එතකොට සංග්‍රහ කරනවා කියලා කියන්නේ පාළියේ විස්තර සහිතව දේශනා කරලා තියෙන ඒ අර්ථයන් පිඬු කොට අරගෙන දැක්වීමට තමයි සංග්‍රහ කරනවා කියලා කියන්නේ. අභිධම්මේති චෙත්ත අභි අතිරේකෝ අභි විශේෂෝච ධම්මෝ අභිධම්මෝ අභිධම්මේ ඉති චෙත්ත අභිධම්මෝ අභිධම්මේ කියන මේ පදයෙහි කවර අර්ථයෙන්ද අභිධම්ම කියලා කියන්නේ? අභි අතිරේකෝ අතිරේක ධර්මය කියන අර්ථයෙන්. ඒ වගේම අභි විශේෂෝච විශේෂ වූ ධර්මය කියන අර්ථයෙන් අභිධම්මෝ අභිධර්මය කියලා කියනවා. ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන අභිධම්මෝති උච්චති. අතිරේක ධර්මය විශේෂ ධර්මය කියන අර්ථයෙන් අභිධර්මය කියලා කියනවා. ඒක කොහොමද වෙන්නේ කියලා ඉදිරියට විස්තර වෙනවා. ධම්මෝ තිච්ච විනය පාලිතෝ අඤ්ඤම් පාලි ද්වයං උච්චති. ධම්මෝති ධර්මය කියන වචනය විනය පාලිතෝ විනය පාළිය කියලා කියන්නේ විනය පිටකය. විනය පිටකෙන් අඤ්ඤං අන්‍ය වූ පාලි ද්වයං උච්චති. සුත්තන්ත පිටක පාළිය අභිධම්ම පිටක පාළිය කියන මෙන්න මේ දෙකට තමයි ධර්මය කියලා කියන්නේ. යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ තිහි වුත්තං. ඒ නිසා තමයි යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ තිහි වුත්තං කියන පාඨයේහි අභිධර්මයත් මේ ධම්මෝ කියන පදෙහි සංග්‍රහ කරලා තියෙනවා. තංච පාලි ද්වයං ඒ පාලි දෙක ඒ කියලා කියන්නේ සුත්තන්ත පිටක පාළිය සහ අභිධම්ම පිටක කියන පාළිය. ඒ පාලි දෙක ආනා විදාන සංකාතම් විනයන කිච්ඡම් වජ්ජෙත්වා අනකිරීම විදානය කිරීම සංකයාත හික්ම වීම කියන කෘත්‍යය වජ්ජෙත්වා අත්හැරලා කුසලාදිකේ යතා පවත්තේ පරමත්ත ධම්මේ ඒව කුසල අකුසල අභ්‍යාගත ආදී පවතිනා වූ පරමාර්ථ ධර්මයන්ම දීපේති දක්වයි. එවං මෙසේ දීපෙන් තේසු ද්විසු ධම්මේසු මෙසේ දක්වන්නා වූ ඒ සුත්තන්ත පිටක පාළිය අභිධම්ම පිටක පාළිය කියන දෙක අතුරෙන් යෝ ඊතරතෝ අතිරේකෝච හෝති විශේෂෝච ඒ කියන්නේ යම් කිසි ධර්මයක් අන්‍ය ධර්මයට වඩා අතිරේක වෙයිද විශේෂ වෙයිද
ඒ කියන්නේ සුත්තන්ත පිටකයට වඩා අතිරේක ධර්මය විශේෂ ධර්මය වෙන්නේ අභිධර්ම පිටක පාළියයි. අය මේව අභිධම්මෝ නාම අන්නේ ධර්මයට තමයි අභිධර්මය කියලා කියන්නේ. අය මේව අභිධම්මෝ නාම ඊතරෝපන ධම්මෝ යේව. ඊතරෝ කියලා කියන්නේ සුත්තන්ත පිටක පාළිය. ධම්මෝ යේව ඒකට අභිධර්මය කියලා කියන්නේ ඒකට ධර්මය කියලා කියනවා. ඒ සුත්තන්ත පිටක පාළියට වඩා විශේෂ වූ ධර්මය අතිරේක වූ ධර්මය කියන අර්ථයෙන් අභිධර්ම පිටක පාළියට කියනවා අභිධම්ම කියලා. ඒවංච කତ୍වා මෙසේ කොට ධම්මෝ අභිධම්මෝ විනයෝ අභිවිනයෝති ඉදං චතුක්කං වේදිතබ්බං. විනය අටුවාවෙහි මෙන්න මේ සතර විස්තර කරලා තියෙනවා. ධර්මය අභිධර්මය විනය අභිවිනය කාරණා හතරයි. ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන චතුක්කං චතුස්කය වේදිතබ්බං දත යුතුය. තත්ත ඒ සතර අතුරෙන් ධම්ම අභිධම්ම විනය අභිවිනය කියන සතර අතුරෙන් ධම්මෝ නාම සුත්තන්ත පිටකං. ධම්ම කියලා කියන්නේ සුත්තන්ත පිටක පාළියයි. ධම්මෝ නාම සුත්තන්ත පිටකං. ධම්ම නම් සුත්තන්ත පිටක පාළියයි. අභිධම්මෝ නාම සත්තප්පකරණානි. අභිධර්මේ නම් ධම්මසංගිනි විභංග ධාතු කතා පුග්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක ප ဋ ාණ කියන සත්තප්පකරණයට කියනවා අභිධර්ම කියලා. එතකොට ධම්ම කියන්නේ සුත්තන්ත පිටක පාළිය, අභිධම්ම කියලා කියන්නේ සත්තප්පකරණයට. විනයෝ නාම උබතෝ විභංගෝ. විනය කියලා කියන්නේ භික්ඛු විභංගය, භික්ඛුණී විභංගය කියන මේ දෙකට උබතෝ විභංගය. අභිවිනයෝ නාම ඛණ්ඩක පරිවාරාති අට්ඨකතාසු වුත්තං. අභිවිනය කියලා කියන්නේ ඛණ්ඩක පරිවාර. ඒ කියන්නේ මහා වග්ගපාලි, චුල්ල වග්ගපාලි, පරිවාර පාලි තුනට අභිවිනය කියලා කියනවා. පරාජිකා පාලි, පාචිත්‍ය පාලි කියන දෙකට විනය කියලා කියනවා. එතකොට කාරණා හතරයි. සුත්තන්ත පිටකයට ධම්ම කියනවා, සත්තප්පකරණයට අභිධම්ම කියලා කියනවා. භික්ඛු විභංගයේ භික්ඛුණී විභංගය දෙකට විනය කියලා කියනවා. මහා වග්ගපාලි, චුල්ල වග්ගපාලි, පරිවාර පාලි කියන ඒවට ඛණ්ඩක පරිවාර වලට කියනවා අභිවිනය කියලා. ඒ විදිහට සතර ආකාර වෙනවා. අට්ඨකතාසු වුත්තං අටුවාවන්හි කියන ලදී. අතිරේක විශේෂතා චෙත්ත කුසලාදි වශයෙන් ඛණ්ඩාදි වශයෙන් සංඝාදි වශයෙන් තථා දේශේතබ්බ ප්‍රකාරාණං අනවශේෂ විභක්ති වශයෙන් වා සුද්ධ ධම්ම අදිඨාන දේශනා පවත්ති වශයෙන් වා වේදිතබ්බා. මෙතන අතිරේක විශේෂ කියන අර්ථය අතිරේක විශේෂතා චෙත්ත එත්ත මෙහි අතිරේක විශේෂතා අතිරේක භාවය සහ විශේෂ භාවය කුසලාදි වශයෙන් කුසල ධර්ම, අකුසල ධර්ම, අභ්‍යාකත ධර්ම, සුඛ වේදනා සමග යෙදුණු ධර්ම ආදී වශයෙන් විභංගයට අනුව කියනව නම් ඛණ්ඩාදි වශයෙන් ඒ ආදි කියන පදයෙන් ඉතුරු ඒවා ගත යුතුයි. ඛණ්ඩ, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය ආදී වශයෙන් තථා දේශේතබ්බප්පකාරාණං ධර්මයන් යම් ආකාරයකින් දේශනා කළ යුතු නම් අනවශේෂ විභක්ති වශයෙන් ඒ සියලු ආකාරයෙන් ඉතිරිවත් නැතුව බෙද බෙදා දේශනා කරපු බවට කියනවා අතිරේක විශේෂ කියලා. එතකොට එහෙම තවත් අර්ථයක් තියෙනවා සුද්ධ ධම්ම අදිඨාන දේශනා පවත්ති වශයෙන් සත්ව පුද්ගල ආත්ම භාවයන්ගෙන් තොර වූ සුද්ධ වූ පරමාර්ථ ධර්මයන්ම දේශනා කරපු නිසා අතිරේක ධර්මය විශේෂ ධර්මය කියලා කියනවා. යතෝ සබ්බඤ්ඤෝ බුද්ධා ඉමං අභිධම්ම දේශනං දේවේසු ඒව දේශෙන්ති. යතෝ යම් හේකින් සබ්බඤ්ඤෝ බුද්ධා සර්වඥ බුදුරජාණන් වහන්සේලා ඉමං අභිධම්ම දේශනං මේ අභිධර්ම දේශනාව දේවේසු ඒව දේශෙන්ති. තෞතිසා දිව්‍ය ලෝකයේ දෙවියන් අතරෙහිම
දේශනා කරති. නහි මනුස්සා ඒව රූපං තයෝ මාසේ නිරන්තරං පවත්තන යොග්ගං කතා මග්ගං ඒකේන ඉරියාපතේන ආදිතෝ පට්ඨාය පරියෝසානං පාපෙත්වා පටිග්ගහේතුං සක්කොන්ති. එතකොට කුමක් නිසාද මේ ධර්මය දෙවියන්ට දේශනා කරන්නේ? මනුස්සා මිනිස්සු ඒව රූපං මෙබඳු ස්වභාවය ඇති තයෝ මාසේ මාස 3ක් මුළුල්ලෙහි නිරන්තරං අතරක් නෑර නිරතුරුවම පවත්තන යොග්ගං පැවැත්වීමට යෝග්‍ය වූ කතාමග්ගං කතා මාර්ගය ඒකේන ඉරියාපතේන එක ඉරියව්වක ඉඳගෙන එක ඉරියව්වකින් ආදිතෝ පට්ඨාය දේශනාවේ මුල පටන් පරියෝසානම් පාපෙත්වා කෙලවර දක්වා පටිග්ගහේතුන් අහගෙන සිටීමට පිළිගැනීමට නහි සක්කොන්ති සමත් නොවේති. අන්න ඒ නිසා තමයි මේ දේශනාව දෙවියන්ට දේශනා කරන්නට එක හේතුවක්. නැච්ච ඒව රූපෝ ඒක මාතිකානුබන්ධෝ කතාමග්ගෝ නානා කෙනේසු නානා ජනානං දේශේතුන් සක්කුණෙය්‍යෝ හෝති. ඒ වගේම අනිත් කාරණාව තමයි ඒව රූපෝ මෙබඳු ස්වභාවති ඒක මාතිකානුබන්ධෝ එකම මාත්‍රිකාවකට අනුකූලව ඇති කතාමග්ගෝ කතා මාර්ගය නානා කෙනේසු නොයෙක් අවස්ථාවලදී නානා ජනානං නොයෙක් ජනයන්ට දේශේතුන් දේශනා කිරීමට සක්කුණෙය්‍යෝ නැච්ච හෝති හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මාතිකා එක සම්බන්ධ කතාවක්, එකින් එකට ගැළපීම් සහිත කතාවක්. ඒ නිසා මේක එක තැනක එක මිනිසුන් පිරිසකට කොටසක්, තවත් තැනක තවත් මිනිසුන් කොටසක් මේ ආදී වශයෙන් දේශනා කිරීමට හැකියාවක් නැහැ. එකිනෙකට සම්බන්ධය සහිත නිසා. කේචිපන විනය පාලිතෝපි අතිරේක විශේෂතං තස්ස වන්නේති. එතන අබිරේක කියන තැන බියන්න නෙමෙයි තයන්න. අතිරේක. කේචිපන සමහර අය විනය පාලිතෝපි විනය පාලියෙන්ද අතිරේක විශේෂතං තස්ස ඒ අභිධර්ම පාලියේ අතිරේක විශේෂතං අතිරේක විශේෂ බව වන්නේන්ති වර්ණනා කරති. ඒ කියන්නේ අභිධම්ම පාළිය විනය පාළිය සමග සංසන්දනය කොටත් වර්ණනා කරන සමහරු ඉන්නවා. තං එය අට්ඨසාලිනියා අට්ඨසාලිනී කියන ධම්මසංගණි අටුවාව සමග න සමේති නොගැලපෙයි. තත්ත එහි ධම්මනාමිකානං ද්වින්නං පාලීනම් මජ්ජේ ඒව අයං අතිරේක විශේෂතා විචාරිතා. තත්ත ඒ ධම්මසංගණි අටුවාවෙහි ධම්මනාමිකානං ධම්ම කියන නම ඇති ද්වින්නං පාලීනම් සුත්තන්ත පිටක පාළිය අභිධම්ම පිටක පාළිය කියන මේ පාළි දෙකේ මජ්ජේ ඒව මේ පාළි දෙක අතරම අයං අතිරේක විශේෂතා විචාරිතා මේ අතිරේක විශේෂ බව විචාරණය කරන ලදහ. නච යුජ්ජති විනයේන සා තථා විචාරේතුං අසමාන කිච්ච විෂයත්තා. විනයේන සහ විනය පාළිය සමග අභිධර්ම පාළිය තථා එසේ විචාරේතුං විචාරණය කිරීමට නච යුජ්ජති සුදුසු නැහැ. කුමක් නිසාද? අසමාන කිච්ච විෂයත්තා කෘත්‍ය අරමුණ විෂය කියන මේ දෙක අසමාන නිසා. කොහොමද අසමාන වෙන්නේ කියලා ඊළඟට කියනවා. මුලින්ම විනයෝහි කාය වාචානම් විනයන කිච්චෝ විනයේ ස්වභාවය තමයි කය වචන දෙක හික්මවීම කෘත්‍යයත්තේය. විනයේ කෘත්‍ය තමයි කය වචන දෙක හික්මවීම. හරිනේ. අජ්ජාර විසයෝච විනය පාළියේ අරමුණ තමයි ඒ භික්ෂූන් වහන්සේලා කරන ලද වැරද්ද. අජ්ජාචාර විසයෝ අජ්ජාචාර කියලා කියන්නේ සිදු කරන ලද වැරදි ක්‍රියාවන්. ධම්මෝ පන ධම්ම විභාග කිච්චෝ ධර්මය වනාහි ධම්ම විභාග කිච්චෝ ධර්මය බෙද බෙදා දැක්වීම කෘත්‍ය කොට ඇත්තේය.
ධම්ම පවත්ති විසයෝ ධර්මයාගේ පැවැත්ම තමයි සුත්තන්ත පිටකේ සහ අභිධම්ම පිටකේ විෂය වෙන්නේ අරමුණු වෙන්නේ. කේචි පන වදන්ති සමහරු කියනවා ඒවන් සන්තේපි මෙසේ ඇති නමුත් විනයෝ ඒව සබ්බ ජෙට්ටකෝ සියා විනයම තමයි මේ දෙකටම වැඩිය ජේෂ්ඨ වෙන්නේ. කුමක් නිසාද එහෙම කියන්න හේතුව විනයම් විවන්නෙන් තස්ස විනයට දොස් කියන්න හුට පාචිත්‍යාපත්ති හෝති පාචිත්‍යාවතක් වෙනවා. ධම්මං විවන්නෙන් තස්ස ධර්මයට දොස් කියන කෙනාට දුක්ඛටාපත්ති මත්තා දුෂ්කටාපත්තියක් වෙන්නේ. එතකොට විනය විවරණා කරනකොට ලොකු අවතක් වෙනවා. ධර්මයට දොස් කියනකොට දුෂ්කටාවතක් වෙන්නේ. ඒ හින්දා විනය තමයි වටිනාම පාළිය කියලා ඒ අය කියනවා. නමුත් මේක තාම ඉවර නැහැ. ඉස්සරහට තියෙනවා. තන්න යුජ්ජති එය එහෙම නෙවෙයි. විනයෝහි ආනා චක්කං විනය බුදුරජාණන් වහන්සේගේ ආනා චක්‍රයයි. ධම්මෝච ධම්ම චක්කං ධර්මය ධර්ම චක්‍රයයි. තත්ත ඒ දෙක අතුරෙන් විනයං විවන්නෙන්තෝ විනයට දොස් කියන්න වූ පුද්ගලයා සත්තු බුදුරජාණන් වහන්සේගේ ආනාචක්කේ පහරන් දේති ආනාචක්‍රයට පහර දෙනවා. සත්තරි අගාරවෝ මහන්තෝ හෝති එසේ කරන කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන ලද අගෞරවය මහා අගෞරවයක් වෙනවා. යස්සචි සත්තරි අගාරවෝ යම් කිසි කෙනෙක් තුල බුදුරජාණන් වහන්සේ ගැන අගෞරවයක් තියෙනවා නම් තස්ස ඒ පුද්ගලයාට ධම්ම සංඝේසු ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද තීසු සික්ඛාසු සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහිද අගාරවෝ අගෞරවය සිද්ධෝ හෝති සිද්ධ වෙයි. ඊළඟට තස්මා ඒ නිසා විනය විවන්නනේ ආපත්ති මහන්ති හෝති අන්න ඒ නිසා තමයි විනයට දොස් කියනකොට ලොකු ඇවතක් පනවලා තියෙන්නේ. එහෙම නැතුව විනයේ තියෙන ජේෂ්ඨත්වය නිසා නෙවෙයි. න සබ්බ ජෙට්ඨකත්තා සියල්ලට වඩා ජේෂ්ඨ නිසා නෙවෙයි. අපිච තවද විනයෝ නාම ශාසනස්ස මූලං ශාසනයේ මුල විනයයි. විනයේ අට්ඨිතේ ශාසනන්න තිට්ඨති විනයේ අට්ඨිතේ විනය නොසිටි කල්හි විනය නොපැවති කල්හි ශාසනන්න තිට්ඨති ශාසනය නොපවති. තස්මා ඒ නිසා ශාසනස්ස චිරට්ඨිතත්තම්පි ශාසන චිරස්ථිතිය සඳහාද විනය විවන්නනේ විනයට දොස් නැගීමෙහි මහති ආපත්ති පඤ්ඤත්තා මහත් වූ ඇවතක් පනවන ලදී. එතකොට ওই තමයි පළවෙනි ගාථාවේ අදහස. සම්මා සම්බුද්ධ මතුලන් සසත් ධම්ම ගනුත්තමං අභිවාදිය වාසිස්සං අභිධම්මත්ත සංඝං කියන ගාථාවේ අදහස් ටික තමයි ඔය. එතකොට ඒ ගාථාවෙන් කියවෙන සරල අදහස තමයි රත්නත්‍රය වන්දනා තුනුරුවන්ට වන්දනා කිරීම. ඊට පස්සේ මේ පොත ගන්තප්පකාර මේ පොත කරන ආකාරය. ඊට පස්සේ ගන්ථාභිදේය මේ මුළු පොතින්ම විස්තර කරන්නට බලාපොරොත්තු වන කාරණාව. ඊට පස්සේ ගන්ථාභිදාන මේ පොතේ නම මේ පිණ්ඩාර්ථ පංචකය තමයි මේ පළවෙනි ගාථාවෙන් දක්වලා තියෙන්නේ. ඒකෙදි අභිධම්මත්ථ කිව්වොත් චිත්ත චෛතසික රූප නිබ්බාන පඤ්ඤත්ති වශයෙන් අභිධර්මාර්ථ පහක් තියෙනවා. හරිනේ. ඊළඟට දෙවෙනි ගාථාව තත්ත වුත්තාභි ධම්මත්ථා චතුදා පරමත්ථතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බාන මිති සබ්බථා. එතකොට තත්ථ කියලා කියන්නේ අභිධම්මත්ථ කියන පදයෙහි වුත්තාභිධම්මත්ථා කියන ලද අභිධර්ම අර්ථයෝ පරමත්ථතෝ පරමාර්ථ වශයෙන් චිත්තං චිත්ත පරමාර්ථය චේතසිකං චේතසික පරමාර්ථය රූපං රූප පරමාර්ථය නිබ්බානං නිර්වාණ පරමාර්ථය ඉති මෙසේ
සබ්බතා සියලු ආකාරයන්ගෙන් චතුදා හොන්ති සතරවැදෑරුම් වෙයි. එතකොට අභිධම්මත්ථ කිව්වොත් චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති වශයෙන් පස් ආකාරයි. නමුත් පරමත්තතෝ කිව්වොත් ප්‍රඥප්තිය නැහැ. පරමාර්ථ වශයෙන් නම් අභිධර්මාර්ථ සතර ආකාරයි. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිබ්බාන පරමාර්ථය. එතකොට අභිධම්මත්ථ කියලා පොදුවේ කිව්වොත් චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියලා පස් ආකාරයි. පරමාර්ථ වශයෙන් නම් අභිධර්මාර්ථ චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා සතර ආකාරයි. හරිනේ. එතකොට එතෙන්දී ඒ ගාථාවේ අදහස තේරුම් ගන්නට පරමාර්ථය සහ ප්‍රඥප්තිය කියන කාරණා දෙක තේරුම් කරගන්නට ඕන. පරමත්ථ පඤ්ඤත්ති පරමත්ථ කියන කාරණාව සහ පඤ්ඤත්ති කියන කාරණාව තේරුම් කරගන්නට ඕන. එතකොට පරමාර්ථය කියලා කියන්නේ සත්‍ය වශයෙන් පවතිනා වූ ධර්මවලට කියනවා පරමාර්ථ කියලා. සත්‍ය වශයෙන් නොපවතින පරමාර්ථ ධර්ම නිසා සිතට වැටහෙන ආකාරයන්ට කියනවා ප්‍රඥප්ති කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන පොතක් තියෙනවා. මේ පොත අපේ සිතට වැටහෙනවා මේක පොතක් කියලා. මේ වැටහෙන දෙය සත්‍ය වශයෙන් ඇති දෙයක්ද සත්‍ය වශයෙන් නැති දෙයක්ද කියන එක දැනගැනීමට මෙය නුවණින් බෙදා බලන්නට ඕන. එසේ නුවණින් බෙදනකොට කාරණා දෙකක පිහිටාගෙන තමයි මේ බෙදීම සිද්ධ කරන්නේ. පළවෙනි කාරණාව තමයි එක කියන දේ සත්‍ය වශයෙන් පවතිනව නම් ඒක කවදාවත් දෙකක් බවට පත් වෙන්නේ නැහැ. දෙක කියන එක සත්‍ය වශයෙන් පවතිනව නම් ඒක කවදාවත් එකක් කරන්නත් බෑ. එක කියන එක සත්‍ය දෙයක් නම් ඒක නිතරම එකම තමයි. දෙක කියන එක සත්‍ය දෙයක් නම් ඒක නිතරම දෙකම තමයි. එක දෙකක් බවට පත් වෙන්නේ නැහැ. සත්‍යයක් නම් සත්‍ය වශයෙන්ම දෙකක් තියෙන දේ එකක් බවට පත් වෙන්නේ නැහැ කියන කාරණා දෙකේ පිහිටල තමයි විමසීම කරන්නට ඕන. එතකොට අපිට පොත කියලා දෙයක් හම්බ වෙනවා. එතකොට මේ පොත කියලා එක දෙයක් අපේ සිතට වැටහෙනවා. එතකොට මේක සත්‍ය වශයෙන් පොත කියලා දෙයක් තියෙනවා නම් මේ පොත ඉරන්න නොහැකි වෙන්නට ඕන. මේ පොත දෙකට ඉරුවොත් දෙකක් බවට පත් වෙනවා. දෙකක් බවට පත් වෙනවා නම් මුලින් එකක් කියලා අපි සලකා ගත්තත් ඇත්තට මෙතන දෙකක් තිබිලා තියෙනවා. ඒකයි දෙකක් කරන්නට පුළුවන් උනේ. ඒක නැවත නැවත කොටස් වලට බෙදුවායින් පස්සේ අන්තිමට අංශු ටිකක් අපිට හම්බ වෙන්නේ. එතකොට ඒ අංශුව නැවත බෙදනවා නම් ඒ අංශුව භෞතික වශයෙන් බෙදන්න බැරි වුණත් ධර්මයේ සඳහන් වෙන පරමාර්ථ වශයෙන් නම් ඒ අංශුව තුලත් පඨවි තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්දෂ්ටක රාශියක් තියෙනවා. එතකොට මේ සුද්දෂ්ටක රාශියකට තමයි අපි අංශුව කියලා කියන්නේ. එතකොට මේ පොත කියලා කියන්නේ ඒ වගේ සුද්දෂ්ටක රාශියක පැවැත්මකට. එතකොට මේ සුද්දෂ්ටක රාශිය තමයි සත්‍ය වශයෙන් පවතින දෙය. ඒ සත්‍ය වශයෙන් පවතිනා වූ පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටපු ආකාරය සලකාගෙන සිතට වැටහෙන ගතියක් තමයි සිතට වැටහෙන ස්වභාවයක් තමයි පොත කියලා කියන්නේ. එතකොට මේ පොත කියන්නේ ප්‍රඥප්තියයි. මේ පොත කියන තැන සත්‍ය වශයෙන් ඇත්තා වූ පඨවි තේජෝ වායෝ ආදී සුද්දාෂ්ටක රූප සමූහය පරමාර්ථයයි. එතකොට හැම වෙලාවෙම ප්‍රඥප්තිය කියන එක සිතට වැටෙන්නේ පරමාර්ථ සහිත තැනක. දැන් පොත කියලා දෙයක් සිතට වැටෙන්නේ නැහැ. මෙතන සුද්දාෂ්ටක රාශියක් පොතක් වශයෙන් පිහිටියේ නැත්තම්.
ඒ අනුව පරමාර්ථයේ ලක්ෂණය තමයි විමසන්නට කලින් අප්‍රකටව පවතින්නේ. රේරුකාංශාන්සේ උපමාවක් දීලා තියෙනවා හරියට යකඩේ තියෙන උණුසුම වගේ. යකඩේ තියෙන උණුසුම අප්‍රකට දෙයක්. නමුත් අත තියලා බැලුවොත් බොහොම තදින් ප්‍රකටව දැනෙනවා. අන්න ඒ වගේ පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණය තමයි ඥාණයෙන් විමසන්නට මත්තෙන් ප්‍රකට නැහැ. ඥාණයෙන් විමසන්න තමයි ඒ පරමාර්ථ ධර්මයන්ගේ විද්‍යමාන ස්වභාවය, තද ස්වභාවය කියන එක ඒකාන්තයෙන් සත්‍ය ධර්මයක්. ඊට පස්සේ ආරම්මන රසයේ විඳින්නා වූ ස්වභාවය ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් පවතින ලෙසට මේ විදියට සත්‍ය වශයෙන් ඇති ලෙසට විමසන්න ප්‍රකට වෙන ස්වභාවය තමයි පරමාර්ථයේ තියෙන ලක්ෂණය. ඒකට රේරුකාණේ සාන්නාසේ දීපු උපමාව තමයි යකඩයක ඇති උණුසුම වගේ. යකඩයක තියෙන උණුසුම අල්ලන්නට මත්තෙන් අප්‍රකටයි. නමුත් අල්ලන කල්ලි බොහෝම තදින් ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය තමයි විමසන්නට මත්තෙන් අප්‍රකටයි. සාමාන්‍ය පුතග්ජන මනසකට තේරෙන්නේ නැහැ. නමුත් ධර්මඥානයක් උපදවාගෙන ඒ ධර්මඥානයේ පීඨාගෙන විමසන්න පටන් ගත්තොත් විමසන්න ඥානයට සත්‍ය වශයෙන් විද්‍යමාන භාවයෙන් ප්‍රකට වෙන ස්වභාවය තමයි පරමාර්ථයේ ලක්ෂණය. මේ ප්‍රඥප්තියට කියන තවත් වචනයක් තමයි හීනාර්ථය කියලා කියනවා. හීනාර්ථය කියන්නේ හේතුව තමයි පරමාර්ථය කියන එක නුවණින් විමසන්න සත්‍ය වශයෙන් විද්‍යමාන වෙනවා. හීනාර්ථය එහෙම නැත්නම් ප්‍රඥප්තියේ ස්වභාවය තමයි නුවණින් විමසන්න ප්‍රඥප්තිය අතුරුදහන් වෙලා යනවා. හරියට ඒකට රේරුකාංශාන්සේ උපමාවක් දීලා තියෙනවා මීදුම වගේ. මීදුම කියන එක දුරට මහා ලොකු දෙයක් හැටියට විද්‍යමාන වෙනවා, ප්‍රකට වෙනවා. නමුත් ළඟට ගිහිල්ලා විමසන්න මීදුම කියලා දෙයක් අප්‍රකට වෙලා යනවා. අන්න ඒ වගේ ඥාණයෙන් විමසන්නට කලින් මහා ප්‍රකටව පැවතිලා සාමාන්‍ය පුතග්ජනයන්ගේ සිතට මහා දෙයක් හැටියට වැටහිලා ප්‍රකට වැටහිලා විමසන්න අතුරුදහන් වෙලා යන ස්වභාවය තමයි ප්‍රඥප්තියේ ලක්ෂණය. එතකොට පරමාර්ථ ධර්මයන් මේ විදියට චිත්ත චෛතසික රූප නිර්වාණ වශයෙන් සතරාකාර වෙන නමුත් ධර්මයේ සඳහන් වෙන සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්ම සියල්ලම 82ක් තියෙනවා. මේවාට තමයි මේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ විස්තර කරලා තියෙන්නේ අන්නේ පරමාර්ථ ධර්මයන් ගැන. අභිධර්මයේ ඉගෙන ගන්නා වූ පුද්ගලයා විසින් විශේෂයෙන්ම සුවිසද නුවණ දියුණු කරගත යුතු ධර්ම තමයි මේ පරමාර්ථ ධර්ම 82 පිළිබඳව. පරමාර්ථ ධර්ම 82 වෙන්නේ චිත්ත කියන පරමාර්ථය. චිත්ත කියන පරමාර්ථය සෝමනස්ස සහගත සිත්, උපේක්ඛා සහගත සිත්, කාමාවචර සිත්, රූපාවචර සිත් ආදී වශයෙන් නානා ප්‍රභේද සහිත වෙන නමුත් ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං ඒ සියල්ලම අරමුණ දැන ගැනීම කියන ලක්ෂණයෙන් එක පරමාර්ථ ධර්මයක්. සෑම සිතකම ස්වභාවය තමයි අරමුණ දැනගන්නා වූ ස්වභාවය. ඒ අරමුණ දැන ගැනීම කියන ලක්ෂණයෙන් සිත කියන එක පරමාර්ථ ධර්මයක් හැටියට තමයි ගන්නෙ. ඊට පස්සේ චේතසික කියන පරමාර්ථ ධර්මය ඒ වගේ එක ධර්මයක් නෙවෙයි. ස්පර්ශ කිරීම පස්සය ආරම්මන රසේ විඳින ස්වභාවය වෙන් වූ ධර්මයක්. අරමුණ හඳුනන්නා වූ ස්වභාවය තවත් ධර්මයක්. ඊට පස්සේ අරමුණෙහි ඇලෙන්නා වූ ස්වභාවය තවත් ස්වභාවයක්. අරමුණ සමග විරුද්ධ වෙන ස්වභාවය තවත් ස්වභාවයක්. අරමුණෙහි මුලා වෙන ගතිය තවත් ස්වභාවයක්. මේ විදියට ඒ ධර්මයන්ගේ නානත්වය නිසා චෛතසික ධර්ම නම් වෙන් වූ ධර්ම 52ක් තියෙනවා. ඊළඟට රූප කියන පරමාර්ථය ගත්තයින් පස්සේ
පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ප්‍රසාද රූප ආදී වශයෙන් ඉදිරියට විස්තර වෙනවා. රූප පරමාර්ථ ධර්ම 28ක් තියෙනවා. ඊට පස්සේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මයක් එක ධර්මයක්. මේ විදියට චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථ ධර්මය ප්‍රභේද කරලා ගත්තයින් පස්සේ සිත කියන්නේ එක පරමාර්ථ ධර්මයක්, චෛතසික කියලා කියන්නේ වෙන වූ පරමාර්ථ ධර්ම 52ක්, රූපය කියලා කියන්නේ වෙන වූ පරමාර්ථ ධර්ම 28ක්, නිර්වාණය කියලා කියන්නේ එක පරමාර්ථ ධර්මයක්. මේ ටික සියල්ලම එකතු කරයින් පස්සේ 82ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන පරමාර්ථ ධර්ම සියල්ලම 82යි. මෙන්න මේ ධර්ම 82ට තමයි පරමත්ථ කියන වචනය කියන්නේ. මේ ධර්මයන් සත්‍ය වශයෙන් ඔවුනොවුන්ගේ ලක්ෂණයන්ගේ වශයෙන් ඥාණයෙන් විමසන කෙනෙකුට විද්‍යමාන ධර්ම වශයෙන් පවතින ධර්ම. ඒ නිසා ඒවාට පරමත්ථ කියලා කියනවා. එතකොට මේ 82කින් අන්‍ය වූ සිතට වැටෙන සියලුම දේවල් ප්‍රඥප්ති ධර්ම. දැන් මිනිස්සයා කියනකොට අපිට දෙයක් සිතට වැටෙනවා, එක්තරා වස්තුවක් සිතට වැටෙනවා. නමුත් මේ පරමාර්ථ දෙක අතර එහි මිනිස්සයා කියලා ධර්මයක් නැහැ. එතකොට මේ පරමාර්ථ ධර්ම 82 සංග්‍රහ නොවන අර්ථයක් තියෙනම්, නොවන දෙයක් තියෙනම් ඒ සියල්ලම ප්‍රඥප්ති වශයෙන් දත යුතුයි. එතකොට මිනිස්සයා කියන එක අපි විග්‍රහ කරන්නට යෙදුනොත් ඔහුගේ సంతානයේ චිත්ත පරමාර්ථයේ තියෙනවා. රූප චෛතසික පරමාර්ථයන් හට ගන්නවා, රූප පරමාර්ථයන් හට ගන්නවා. නිර්වාණය කියන එක සත්ව సంతානයේ හට ගන්න ධර්මයක් නෙවෙයි. එතකොට චිත්ත චෛතසික කියන දෙක එකතු කරයින් පස්සේ නාම ධර්ම සියල්ලම තියෙනවා 53ක්. සිත පරමාර්ථ වශයෙන් එක ධර්මයක්, චෛතසික 52 ගත්තයින් පස්සේ ඒවාට කියනවා නාම ධර්ම කියලා. නාම ධර්ම සියල්ලම 53යි නිර්වාණය අත්හැරලා නිර්වාණයත් නාම වශයෙන් ගන්නවා. නමුත් මම මෙතන කියන්නේ අපේ මේ ජීවිතේ හට ගන්න ධර්ම. ඒ නිසා නිර්වාණය අයින් කරේ. නාම කියලා කිව්වොත් නිර්වාණයත් නාම ධර්මයක්ම තමයි. එතකොට මේ සිත සහ චෛතසික 52 කියන ධර්ම 53 තමයි නාම ධර්ම හැටියට ගන්නෙ. ඊට පස්සේ රූප 28 කියන ධර්ම ටික තමයි රූප ධර්ම හැටියට ගන්නෙ. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ නෙහෙත්ත සත්තෝ මනුජෝව විජ්ජති. එත්ත මේ ආත්ම භාවයෙහි සච්චතෝ පරමාර්ථ සත්‍ය වශයෙන් නාමංච රූපංච නාමයකුයි රූපයකුයි කියන මේ දෙක තමයි අත්‍යත්තේය. එත්ත මෙහි සත්වයේ පුද්ගලයේ මිනිසෙක් විද්‍යමාන වශයෙන් නොලබෙන්නේය. එතකොට අපේ ඒකාත්ම භාවයක් ගත්තොත් මේ රූප 28 තියෙන භාව රූප දෙකෙන් එක රූපයක් අයින් කරනවා. එක රූපයක් අයින් කරයින් පස්සේ ධර්ම 27යි. ඉත්ති භාව රූපේ නැති නිසා ධර්ම 27යි. ස්ත්‍රී సంతානයක් නම් පුරුෂ භාව රූපේ නැති නිසා ධර්ම 27යි. එතකොට මේ 27යි 53 එකතු කරයින් පස්සේ පරමාර්ථ ධර්ම 80යි. එතකොට අපේ ජීවිතයේ තුල නැති පරමාර්ථ ධර්ම තමයි නිර්වාණය සහ ඉත්ති භාව රූපය. නිර්වාණය ඉත්ති භාව රූපය කියන එක මේ ආත්ම භාවයේ තුල නැත්තේය. ඉතිරි පරමාර්ථ ධර්ම 80ෙහි පැවැත්මට තමයි අපි මම කියලා ගන්නෙ. සත්වයා කියලා ගන්නෙ. එතකොට මම කියලා, සත්වයා කියලා, පුද්ගලයා කියලා අපි සිතින් ගන්නා දෙය යම් කිසි කෙනෙක් විග්‍රහ කරලා බැලුවොත්, පරමාර්ථ ධර්මයන් විමසලා බැලුවොත් ඔහුට මම කියන එක, සත්වයා කියන එක, පුද්ගලයා කියන එක ප්‍රඥප්තියක් මේක අතුරුදහන් වෙලා
ඔහුට ප්‍රකට වෙනවා මෙතන තියෙන්නේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන්ගේ සමූහයක් මේක. මේ හැර සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා දෙයක් නැති බව වැටහෙනවා. එතකොට අපේ ජීවිතය තුළ සත්‍ය වශයෙන් පවතින ධර්ම තමයි මෙන්න මේ පරමාර්ථ ධර්ම 80. සත්‍ය වශයෙන් නැති දේ තමයි මේ පරමාර්ථ ධර්ම 80 පිහිටලා තියෙන ආකාරය සිතින් අපි ගන්නවා සත්වයා පුද්ගලයා මම කියලා. එතකොට මේ මම කියලා ගන්න එක සත්‍ය වශයෙන් विद्यमान වෙන අර්ථයක් නෙවෙයි. ඒකට කියනවා සත්ව ප්‍රඥප්තිය. මම කියලා සිතට අරමුණු වෙන දෙය ප්‍රඥප්තිය. ඒ දේ විමසලා බැලුවොත් එතන තියෙන සත්‍ය වශයෙන් विद्यमान වෙන ධර්ම ටික තමයි මේ චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සමූහය. එතකොට මේ පරමාර්ථ ධර්ම සමූහයම තමයි අපි ස්කන්ධ වශයෙන් බෙදන්නේ. එතකොට අපි මුලින්ම තේරුම් ගන්නට ඕන අපේ මේ ජීවිතය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම 80ක පැවැත්මක්. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම සමූහයක පැවැත්මකට තමයි අපි මම කියලා සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්මයන්ම තමයි ස්කන්ධ වශයෙන් පහකට බෙදන්නේ. ස්කන්ධ පහ තමයි රූපස්කන්ධය, දෙවෙනි ස්කන්ධය තමයි වේදනාස්කන්ධය, තුන්වෙනි ස්කන්ධය තමයි සංඥාස්කන්ධය, හතරවෙනි ස්කන්ධය තමයි සංඛාරස්කන්ධය, පස්වෙනි ස්කන්ධය තමයි විඥානස්කන්ධය, එතකොට පංචස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ ගොඩවල් පහටයි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පහට කියනවා පංචස්කන්ධය කියලා. පාලි වචන නම් රූපක්ඛන්ධෝ, වේදනාක්ඛන්ධෝ, සංඥාක්ඛන්ධෝ, සංඛාරක්ඛන්ධෝ, විඥානක්ඛන්ධෝ. එතකොට මෙතන රූපස්කන්ධය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම රාශියක්. රූපස්කන්ධය කියන එකේ සංග්‍රහ වෙන්නේ රූප 28 කියන පරමාර්ථ ධර්ම ටිකයි. එතකොට රූප 28යි රූපස්කන්ධයයි කියන්නේ දෙකක් නෙවෙයි. රූප 28ටම තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. සමූහය කියන අර්ථයෙන්, රාශිය කියන අර්ථයෙන් රූප 28ටම කියන තවත් නමක් තමයි රූපස්කන්ධය කියන එක. ඒක තමයි විභංගේ දේශනා කරන්නේ තත්ත කතමෝ රූපක්ඛන්ධෝ. රූපස්කන්ධය anu කුමක්ද? යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සන්තිකේවා අபிසඤ්ඤුහිත්වා අபிසංඛිපිත්වා අයං උච්චති රූපක්ඛන්ධෝ. සමහර පද මතක නැහැ වගේ. මේ එතකොට යංකින්චි රූපං යම් කිසි රූප ධර්ම රාශියක් තියෙනම් අතීත හෝ වේවා, අනාගත හෝ වේවා, වර්තමාන හෝ වේවා, ආධ්‍යාත්මික බාහිර ભેද සහිත රූප සියල්ලම ස්කන්ධ වශයෙන් රූපස්කන්ධයයි. එතකොට අපේ මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ රූප පරමාර්ථ ධර්ම ටික තමයි රූපස්කන්ධය වෙන්නේ. මේ ශරීරයේ රූප පරමාර්ථ ධර්ම කියලා කොටසක් තියෙන ඒ රූප පරමාර්ථ ධර්ම ටිකම තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට වේදනාස්කන්ධය කියලා කියන්නේ චෛතසික 52 අතුරෙන් වේදනා චෛතසිකය. චෛතසික 52 අතුරෙන් වේදනා චෛතසිකය තමයි ස්කන්ධ වශයෙන් වේදනාස්කන්ධය කියලා කියන්නේ. එතකොට අපේ ජීවිතය තුල යම් කිසි විඳීමක් හට ගන්නව නම්, යම් කිසි රිදීමක්, කැක්කුමක්, වේදනාවක් හට ගන්නව නම් ඒ විඳින ආරම්මන රසයේ විඳින්නා වූ ස්වභාවය ඒක තමයි වේදනාස්කන්ධය කියලා කියන්නේ. එතකොට අපේ ශරීරය තුල හට ගන්නා වූ අරමුණු රසයන් විඳින්නා වූ ස්වභාවයට තමයි වේදනාස්කන්ධය කියලා කියන්නේ.
එතකොට වේදනා ස්කන්ධය කියන්නේ අපේ මේ ආත්ම භාවය තුල හටගන්නා වූ එක්තරා පරමාර්ථ ධර්මයක්. සංඥා ස්කන්ධය කියලා කියන්නේ චෛතසික 52 අතුරෙන් සංඥා කියන චෛතසිකයයි. සංඥා ස්කන්ධය කියලා කියන්නේ චෛතසික 52 අතරෙන් සංඥා චෛතසිකය. හැඳිනීම් සියල්ලම අපි එදිනෙදා ඒ දේවල් හඳුනා ගන්නවා. ඒ හැඳිනීම් සියල්ලම ස්කන්ධ වශයෙන් සංඥා ස්කන්ධයයි, චෛතසික වශයෙන් සංඥා චෛතසිකයයි. වේදනාව සංඥාව කියන චෛතසික දෙකෙන් අන්න වූ චෛතසික තියෙනවා 50ක්. පස්ස චේතනා ජීවිතේන්ද්‍රිය මානසිකාර මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ ද්වේෂාදී වේදනා සංඥා දෙකෙන් අන්න වූ සියලුම චෛතසික ධර්මයන් සංඛ්‍යා වශයෙන් 50ක් තියෙනවා. ඒ චෛතසික 50ම ස්කන්ධ වශයෙන් සංස්කාර ස්කන්ධයයි. ඊට පස්සේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ චිත්ත පරමාර්ථය. සිත් 89 හෝ 121. එතකොට සිතක් කියලා යම් ධර්මයක් තියෙනම් ඒ සියලුම චිත්ත ධර්මයන් ස්කන්ධ වශයෙන් සංග්‍රහ වෙන්නේ විඥාන ස්කන්ධයේ. එතකොට පරමාර්ථ ධර්ම 82න් මේ ස්කන්ධ පහේ පරමාර්ථ ධර්ම කීයක් සංග්‍රහ වෙලා තියෙයිද? 81යි. ඔව් 81යි. මේ ස්කන්ධ පහේ සංග්‍රහ වෙච්ච පරමාර්ථ ප්‍රමාණය 81යි. ඒකට හේතුව තමයි නිබ්බානං ඛණ්ඩ සංගානිච්ඡටං. නිර්වාණය කියන එක ස්කන්ධ සංග්‍රහයේ අඩංගු වෙලා නැහැ. එයට හේතුව තමයි ස්කන්ධ කියන්නේ අතීත අනාගත ආදී කාල ભેදය සහිත ධර්ම. නිර්වාණය කියන්නේ සේ කාල ભેදයක් නැති ධර්ම. නිර්වාණයෙහි අතීත ආදී කාල ભેදයක් නැති නිසා ස්කන්ධ පංචකේ සංග්‍රහ වෙන්නේ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ නිර්වාණය කියන එක අපේ ජීවිතය තුල ඇති ධර්මයක් නෙවෙයි. එතකොට අපේ ජීවිතය කියන දෙය ස්කන්ධ වශයෙන් බෙදුවාම මෙන්න මේ විදිහට ස්කන්ධ පහක පැවැත්මක්. එතකොට ස්කන්ධ පහයි අපේ ජීවිතයයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි එකම සිද්ධිය. ස්කන්ධ පහක තියෙන පැවැත්මට අපි නොදන්නා බව නිසා පරමාර්ථ ධර්මයන් වෙන්කොට දැනගැනීමේ ඥානය විදර්ශනා ඥානය නැති බව නිසා ඒ පරමාර්ථ ධර්ම නිසා සිතට වැටෙන සත්ව ප්‍රඥප්තිය මම පුද්ගල කියන ප්‍රඥප්තියයි ග්‍රහණය කරගෙන ඉන්නේ. නමුත් සත්‍ය වශයෙන් තියෙන එතන ස්කන්ධ පහක පැවැත්මක්. තවත් උදාහරණයක් අරගෙන මම මේ කතාවම විස්තර කරනවා. අපි අහලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. අසත් රූපයක් නිසා චක්කු විඥානය හට ගන්නවා. එතකොට ඒක අපේ ජීවිතය අපි හැමෝගෙම ශරීරය තුල ඇස පිහිටලා තියෙනවා. ඇස කියලා කියන්නේ රූපාරම්මණයන් ආපාතගත වීමට සුදුසු ප්‍රසාද රූපයට කියනවා ඇස කියලා. අපි කියනවා චක්කු ප්‍රසාද රූපය කියලා. එතකොට වර්ණ රූපය කියලා කියන්නේ ඒ චක්කු ප්‍රසාදේ හැපෙන්නා වූ අරමුණට කියනවා වර්ණ රූපය කියලා. මෙන්න මේ අසත් රූපයත් නිසා මොකද වෙන්නේ? uppajjati චක්කු විඥානං. චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය. ඊට පස්සේ මොකද වෙන්නේ? uppajjati චක්කු විඥානං. අසත් රූපයත් නිසා චක්කු විඥාණය පහළ වෙනවා. එතකොට චක්කු විඥාණය කියන්නේ ඇසෙහි පහළවන්නා වූ සිතට කියනවා චක්කු විඥාණය කියලා. චක්කුස්මින් uppannං විඥානං චක්කු විඥානං. චක්කුස්මින් කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපේහි uppannං හටගත්තා වූ විඥානං රූපාරම්මණය දකින්නා වූ සිතට කියනවා චක්කු විඥානය කියලා. එතකොට අපි මෙතන ඉන්න බොහෝ දෙනා අභිධර්මයේ ටික ඉගෙන ගත්ත නිසා මේ චක්කු විඥාන සිත කියන එක තනියම හටගන්න ධර්මයක් නෙවෙයි.
සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 සමගයි හටගන්නේ. එතකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන චෛතසික සමග මිශ්‍ර වී තමයි මේ චක්කු විඥාන සිත පහළ වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ නාම ධර්ම සියල්ලම කීයක් තියෙයිද? අන්න හරි 8යි. එතකොට මෙන්න මේ නාම ධර්ම 8ක පහළ වීමකට තමයි අපි පෙනීම දකිනවා කියලා කියන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය තමයි අහුත්වා සම්බොන්ති. අහුත්වා සම්බොන්ති. අහුත්වා සම්බොන්ති කියලා කියන්නේ අපි දැන් ගිනි කූරකට තට්ටු කරොත් ගිනි දැල්ලක් හට ගන්නවා. එතකොට මේ ගිනි දැල්ල කියන එක කලින් කොහේ හරි තිබිලාද මෙතෙන්ට ආවේ? නැහැ. එවෙලෙම ගිනි පෙට්ටිය සහ ගිනි කූර කියන මේ දෙකේ ඝට්ටණය නිසා එවෙලේ හටගත්ත දෙයක්. පෙර තිබිලා මෙතෙන්ට පැමිණියා නෙවෙයි. අන්න ඒක තමයි අහුත්වා සම්බොන්ති. මේ පරමාර්ථ ධර්ම රාශිය පෙර නොතිබීම ප්‍රත්‍ය නිසා එවෙලේ හටගත්ත ධර්ම. හටගත්ත ධර්මයන්ට අනතුරුව මොකද වෙන්නේ? හුත්වා පටිවෙන්ති. ගිනි දැල්ල හටගත්තායින් පස්සේ ගිනි කූරේ වෙඩි බෙහෙත් තියෙන තාක්කල් ගිනි කූර තියෙන තාක්කල් දැවෙනවා. ගින්න පවතිනවා. ගිනි කූර අවසන් වෙනකොට ගිනි දැල්ලට මොකද වෙන්නේ? ඡය වෙලා යනවා. අන්න ඒ වගේ මේ හටගත්ත පරමාර්ථ ධර්මයන් ඒ ධර්මයන්ගේ ආයුෂ කාලය පැවතිලා පටිවෙන්ති. ඒකම තමයි අපි කියන්නේ අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි uppajjitva පෙර නොතිබීම ප්‍රත්‍ය නිසා පහළ වෙලා නිරුද්ධಂತಿ නිරුද්ධ වෙති විනාශයට යති. එතකොට අපි මේ දැකීම කියන සිද්ධිය ගත්තයින් පස්සේ එතන සිද්ධ වෙන පරමාර්ථ ක්‍රියාවලිය තමයි මේ චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය කියන රූපාරම්මණය සහ චක්කු ප්‍රසාද දෙදෙනාගේ ගැටීම නිසා චක්කු විඥාන කියන සිත සහ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 කියන ධර්ම සමූහයක පහළ වීමකට අපි කියනවා මම දකින්නවා කියලා. මට පෙනෙනවා කියලා. එතන සිද්ධ වෙන පරමාර්ථ ක්‍රියාවලිය තමයි මෙන්න මේ ධර්මයන්ගේ පහළ වීම. එතකොට මේ ධර්ම ටික අපි ස්කන්ධ වශයෙන් බෙදුවොත් චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය කියන එක රූපස්කන්ධයයි. චෛතසික 7 අතරින් වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය, සංඥා චෛතසිකය සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 5 සංඛාර ස්කන්ධය. වේදනා සංඥා වර්ජිත ඉතිරි චෛතසික 5 සංඛාර ස්කන්ධය. චක්කු විඥාන කියන චිත්තය විඥාන ස්කන්ධය. එතකොට දකින්නවා කියන්නේ කවුද දකින්නේ? ස්කන්ධ 5ක්. එතකොට දකින්නවා කියන තැන පරමාර්ථ ක්‍රියාවලිය තමයි පෙර නොතිබීම පංචස්කන්ධයක පහළ වීමක්. ඒ පහළ වෙච්ච පංචස්කන්ධයන්ද අනතුරුව මොකද වෙන්නේ? නිරුද්ධಂತಿ නිරුද්ධ වෙලා යනවා. එතකොට දකින්නා වූ සත්වයේ පුද්ගලයේ ආත්මයක් विद्यमान වෙන්නේ නැහැ. දැකීම කියන ක්‍රියාව දැකීම කියන කෘත්‍ය සිද්ධ කරමින් හටගන්නා වූ ස්කන්ධ 5ක පැවැත්මකට තමයි අපි දකින්නවා පෙනෙනවා කියලා කියන්නේ. මේ න්‍යායම තමයි අහන තැන, ගඳ දැනගන්න තැන, රස විඳින තැන, කයින් පහස දැනගන්න තැන, මනසින් අරමුණු තැන. එතකොට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ద్వාර 6 හරහා ස්කන්ධ ධර්මයන් නැවත නැවත උපදවමින් පවතින එක. එතකොට
දකින්නවා කියන තැන ස්කන්ධ පහක පැවැත්මක්. මේකම තමයි ආයතන ධාතු ආදී වශයෙන් බෙදන්නේ. පටිච්ච සමුප්පාද ආදී වශයෙන් බෙදන්නේ. ප්‍රත්‍ය වශයෙන් බෙදන්නේ මේ පරමාර්ථ ධර්මයන්මයි. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ අභිධර්මයේ මූලික කරුණු වෙන මෙන්න මේ පරමාර්ථ ධර්ම 82 පිළිබඳව දැනුම හොඳ හැටි පිරිසිදු වෙන්නට ඕන. ඒ පරමාර්ථ ධර්ම 82 තමයි ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ආදී නානා ක්‍රමවලට බෙදා ඉගෙන ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්ම 82 පිළිබඳව සුවිසද ඥානයක් උපදවා ගත්තනම් එයාට එතනින් එහාට ඉගෙන ගන්න තියෙන අභිධර්ම කරුණු ඒ තරම් දුෂ්කරතාවයක් නැතුව බොහෝම පහසුවෙන් ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පරමාර්ථ ධර්ම 82න් අන්න වූ සියල්ලම අපේ සිතට වැටහෙනවා නම් සත්වයක්, මේසයක්, පොතක්, රෙකෝඩරයක්, කෝප්පයක් මේ සියල්ලම මේ 82 තුල නැහැ. එහෙනම් මේ පරමාර්ථ ධර්ම 82න් අන්න වූ යමක් අපේ සිතට වැටහෙනවා නම් ඒ සියල්ලම මේ පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන ආකාරය අනුව අපේ සිතට වැටහෙන සත්‍ය වශයෙන් නැත්තා වූ ස්වභාවයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මැටි ගන්නවා. මැටි ටිකක් අරගෙන කලයක හැඩයෙන් හදනවා. හැදුවායින් පස්සේ අපි ඒකට කලය කියනවා. ඒ මැටි වලින්ම බෝනික් එක් හදනවා. හදලා තිබ්බයින් පස්සේ එයාට අපි කියනවා බෝනික්කා කියලා. ඒ මැටි ටිකෙන්ම බල්ලෙකුගේ රූපයක් හදනවා. එතකොට එයාට අපි කියනවා බල්ලා කියලා. ඒ මැටි ටිකෙන්ම ගෙයක් හදනවා. අපි එතෙන්ට කියනවා ගෙය කියලා. එතකොට ගෙය, බල්ලා, මිනිසා කියන හැමතැනම තියෙන මූලාර්ථය මොකද්ද? මැටි. එතකොට ඒ හැමතැනම තියෙන සත්‍ය වශයෙන් පවතින දේ තමයි මැටි. හැබැයි මේ මැටි අවකාශයේ පිහිටලා තියෙන ආකාරය සමානයිද? ආකාරය වෙනස්. අන්න ඒ වගේ ලෝකේ සත්‍ය වශයෙන් පවතින ධර්ම සියල්ලම පරමාර්ථ ධර්මයෝය. ලෝකෙහි පරමාර්ථ ධර්ම වලින් අන්‍ය වූ කිසිවක් නැහැ. මේ මුළු ලෝක ධාතුවම පරමාර්ථ ධර්මයන්ගේ පැවැත්මක්. ඒ පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන ආකාරයේ නානත්වය නිසා විවිධ නම් පනවනවා. ගොනා කියනවා, හරක කියනවා, මිනිසයා කියනවා, ස්ත්‍රිය කියනවා, පුරුෂයා කියනවා, පොත කියනවා, මේසය කියනවා. මේ සෑම තැනම සත්‍ය වශයෙන් තියෙන පරමාර්ථ ධර්ම. ඒ පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන නානත්වය නිසා නානා ප්‍රඥප්ති යොදලා නානා නම් යොදලා අපි හඳුනා ගන්න. ඔය සෑම තැනම තියෙන සත්‍ය වශයෙන් පවතින ධර්ම සමූහයට තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. අපි එහෙනම් ඊළඟ දවසේ එතන ඉඳලා කතා කරමුනේ. දෙවියන්ට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරලා අවසන්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.